ඔයාලට මතක් අද අපේ මේ දෙවනි දවස මේ විදිහට ඔයගොල්ලොත් එක්ක අපි එකතු වෙලා ඉන්න මේ ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරගෙන ඉන්නේ. අද අපිට තියෙන්නේ මම හිතන්නේ ඊළඟ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. මම ඒක ස්ක්‍රීන් එකට දාන්නම්. ඔය දින අපිට කතා කරන්න තියෙන ප්‍රශ්න පත්‍රයේ ඉතුරු ටික අපි මේ වෙනකොට 16 17 18 19 20 මේ කියන ප්‍රශ්න ටික සාකච්ඡා කරලා තියෙනවා. ඊයේ සතියේ අපිත් එක්ක හිටපු අය දන්නවා මේ ප්‍රශ්න ටික අපි කොහොමද සාකච්ඡා කළේ කියලා. ඉතින් අපි ගොඩක් වෙලාවට පාඩම මතක් කරන ගමන්ම පාඩමේ සියලු දේවල් නැවත නැවත ස්මරණය කරන ගමන්ම නැවතත් පාඩමේ කරුණු ටික නැවත නැවත ඔයාලට සිහි ගන්නවන ගමන්ම තමයි මේ වැඩ කටයුත්ත අපි කරගෙන ගියේ. ඉතින් අපි සාකච්ඡා කරනවා අද අපි කතා කරනවා 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්නය 21 ඔයාලට පේනවා ඇතිලා මම මේ ප්‍රශ්නේ 21 තියෙනවා A තොරතුරු මූලාශ්‍රය B බාධක C ග්‍රාහකයා L ඉරක් විකේතකරය D සංදේශය E බලපෑම F ආකේතකරය L ඉරක් සංනිවේදක G අර්ථකථනය H අග්‍රස්ථානය කියලා හඳුන්වන්න ඕනේ L පෙරහන කියලා තියෙන්නේ J මාධ්‍ය මේවා මූලිකාංග මේවා සංනිවේදනයේ මූලිකාංග ඊට පස්සේ ගත්තම මේවා සංනිවේදන ආකෘතිවල මූලිකාංග ඊට පස්සේ මේවා අපිට එදිනෙදා සංනිවේදන ක්‍රියාවලියේදී හම්බ වෙන අංග. හැබැයි මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙන මේ කොටස් ටික ගලපගෙන තියෙනවා සංනිවේදන ආකෘති වලින් ප්‍රශ්න අහන්න. දැන් ඕගොල්ලෝ මේ 21 වෙනි ප්‍රශ්නේ බලන්නකෝ. ඕගොල්ලෝ 21 වෙනි ප්‍රශ්නේ. මේ 21 වෙනි ප්‍රශ්නේ පුතේ මෙන්න මෙහෙම තියෙනවා. ඉහත දක්වා ඇති අක්ෂර අතුරින් ෂැනොන් විවර් ආකෘතියට අයත් වන අංග තුනක් වන්නේ. ඔන්න ලස්සන කතාවක්. සංනිවේදන ආකෘති. දැන් ආකෘතියක් කියලා ගත්තම අපි දන්නවා පොඩි ස්ට්‍රක්චර් එකක්. ගයක් හදන්න කලින් අපි ආකෘතියක් හදාගන්න. හරි? මොනවා හරි ආකෘතියක් සැකිල්ලක් අපි හදාගන්න. ඒ වගේ සංනිවේදනය පිළිබඳව ඉගෙන ගනිද්දී නිර්වචන වැදගත් වෙනවා. ඒකම සංකල්ප වැදගත් වෙනවා. ඒකම ආකෘති වැදගත් වෙනවා. එතකොට මේ ආකෘති ආශ්‍රයෙන් තමයි දැන් ඔන්න දැන් පහලින්දම ප්‍රශ්න ටික අහන්නේ. මේ ආකෘතිත් ඔයාලා මතක තියාගන්න සංනිවේදන ආකෘති කොටස් දෙකකට බෙදෙනවා. කොටස් දෙකකට. එකක් රේඛීය ආකෘති අනිත් එක රේඛීය නොවන ආකෘති. එකක් රේඛීය ආකෘති අනිත් එක රේඛීය නොවන ආකෘති. මොකද්ද රේඛීය ආකෘතියක් කියලා කියන්නේ? ඔයාලගේ විෂය නිර්දේශය ඇතුලේ උගන්වන්නට තියෙන ආකෘති ඒ කිහිපය කොටස් දෙකකට බෙදලා අපිට වෙන් කරන්න පුළුවන්. මොකද්ද රේඛීය ආකෘතියක් කියලා කියන්නේ? රේඛීය ආකෘතියක් කියලා කියන්නේ සරලවම කිව්වොත් එහෙම ඒ ආකෘති තුල දකින්නට පුළුවන් වෙන්නේ සංනිවේදකයාගේ සිට ග්‍රාහකයාට පණිවිඩයක් යෑම පමණයි. දැන් ඕගොල්ලන්ට තියෙනවා ඇරිස්ටෝටල්ගේ ආකෘතිය. ඕක හඳුන්වන්නේ ඇරිස්ටෝටල්ගේ රේඛීය ආකෘතිය. ලෝකේ පැරණිම ආකෘතියනේ. ලෝකේ පැරණිම ආකෘතිය. එතකොට මේ ලෝකේ පැරණිම ආකෘතිය රේඛීය ආකෘතියක්. මොකද ඇරිස්ටෝටල් ජීවත් වෙච්ච යුගයේ ඔහු දැක්කේ පාලකයාගේ සිට පාලිතයා දක්වා නැත්තම් ජනතාව දක්වා පණිවිඩ යන එක විතරයි. ඒ කාලේ ඒකාධිපති පාලන ක්‍රමයක් නැතිබුණේ. එතකොට ඒ ක්‍රමය විතරයි ඔහු දැක්කේ. ජනතාව නැවත පෙරලා ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමයක් ඔහු දැක්කේ නැහැ. ඒ නිසා ඔහු සංනිවේදන ආකෘතියක් ඉදිරිපත් කරා. ඒක රේඛීය ආකෘතියක්.
එතකොට රේඛීය ආකෘතියක් කියලා කියන්නේ සරලවම ගන්න sannivedakayaගේ සිට ග්‍රාහකයා වෙත පණිවිඩයක් යෑම පමණයි සිද්ධ වෙන්නේ. sannivedakayaගේ සිට ග්‍රාහකයා වෙත පණිවිඩයක් යෑම විතරයි සිද්ධ වෙන්නේ. එතකොට රේඛීය නොවන ආකෘතියක් කියන්නේ මොකද්ද? රේඛීය නොවන ආකෘතියක් කියලා කියන්නේ ඉතා විශේෂ ආකෘති වර්ගයක්. sannivedakayaගේ සිට ග්‍රාහකයාට පණිවිඩයක් යනවා. ඒ පණිවිඩයට ග්‍රාහකයාට ප්‍රතිචාරය දක්වන්න පුළුවන්. ඒ ප්‍රතිචාරය අනුව sannivedakaya ප්‍රතිපෝෂණයට ලක් වෙනවා. ඒ ආකෘතිය තුල ඒ කරුණු කාරණා පෙන්නනවා. එහෙම ආකෘති එකයි ඕගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන්නේ. ඒ ශ්‍රාම් සහ උස්කුඩ්ඩ ආකෘතිය විතරයි. ශ්‍රාම් සහ උස්කුඩ්ඩ ආකෘතිය තුල පමණයි ඒ ප්‍රතිචාර ප්‍රතිපෝෂණ පිළිබඳව සාකච්ඡා වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් ආකෘති වර්ග දෙකකට බෙදෙනවා. රේඛීය ආකෘති, රේඛීය නොවන ආකෘති කියලා. රේඛීය ආකෘතියක් කියලා කියන්නේ sannivedakayaගේ සිට ග්‍රාහකයාට පණිවිඩ යාමක් විතරයි සිද්ධ වෙන්නේ. රේඛීය නොවන ආකෘතියක් කියලා කියන්නේ sannivedakayaගේ සිට ග්‍රාහකයා වෙත පණිවිඩයක් ගිහිල්ලා ග්‍රාහකයා ඊට ප්‍රතිචාර දක්වලා ඒ ප්‍රතිචාරය අනුව sannivedakaයා නැවත හැඩ ගැසෙනවා නැත්නම් ප්‍රතිපෝෂණයට ලක් වෙනවා. එවැනි ආකෘති රේඛීය නොවන ආකෘති විදියට හඳුන්වනවා. ඒක ඔයාලා මතක තියාගන්න. අහන ප්‍රශ්නය තමයි ඉහත දක්වා ඇති අක්ෂර අතරින් ෂැනොන් විවර් ආකෘතියට අයත් වන අංග තුනක් වන්නේ. ෂැනොන් විවර් ආකෘතිය. කවුද මේ ෂැනොන් විවර් ආකෘතිය හඳුන්වලා දෙන්නේ? ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් විවර් කියන ඉංජිනේරුවරු දෙන්න. ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් විවර් කියන ඉංජිනේරුවරු දෙන්න. මේ දෙදෙනා sannivedana අධ්‍යයනයේ විෂය ශාස්ත්‍රීය විෂයක් බවට පත් කරන්නත් දායකත්වයේ දක්වපු දෙදෙනෙක්. ඔයාලට මතක ඇති sannivedana අධ්‍යයනයේ විෂය සම්බන්ධව නැත්නම් sannivedana අධ්‍යයනයේ විෂය ශාස්ත්‍රීය විෂයක් බවට පරිවර්තනය කිරීම පිළිබඳව මුල් පාඩමේදී ඉගෙන ගන්නවා. ඒකෙදි ඔයගොල්ලන්ට මතක ඇති ගිය සතියේදී කතා කළා ජර්මනියේ හිටපු විද්වතුන් පිරිසක් ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. ඒ කාලේ හිටපු හිට්ලර් ඔවුන්ව එළවනවා. ජර්මනියේ පාලකයා. ඔවුන් කෙනින්ම ඇමරිකාවට. ඒ අතරින් ඔය දෙදෙනෙක් තමයි ෂැනොන් විවර් නැත්තම් ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් විවර් කියන දෙන්න. ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් විවර් කියන දෙන්න තමයි මේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මේ ආකෘතිය බැලූ බැලමට මම ඕගොල්ලන්ට ස්ක්‍රීන් එකේ දාන්නම් මේ ආකෘතිය. ඕම් බලා ගන්න. මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ සිලබස් එකට අනුව හැදිච්ච ආකෘතිය. මේ ආකෘතිය තුල තියෙනවා තොරතුරු මූලාශ්‍ර. එක්කම ඊතලෙත් එක්ක තියෙන සංදේශ, සම්ප්‍රේෂණාගාරේ, සංඥා, ලැබූ සංඥා, ග්‍රාහකයා, ආය නැවත සංදේශය, සංදේශ අන්තය. ඒකට කියනවා අපි අග්‍රස්ථානය කියලා. දැන් ඔයාලට පේනවා දැන් මේ සංඥා ලැබූ සංඥා මැද්දේ පොඩි කොටුවක් තියෙනවා. ඒ කොටුව මැද්දෙන් තව කොටුවක් පහළට වැටිලා තියෙනවා. ඒ තමයි බාධක. දැන් මේ ආකෘතිය සමහරක් වෙලාවට ඔයාලට ගැටලු සහගත වෙන්න පුළුවන්. හේතුව තමයි මොකද්ද මේකේ තේරුම? මේක තේරුම තමයි පුතේ මේ ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් විවර් කියන දෙන්න ඇමරිකාවේ බෙල් සමාගමේ බෙල් දුරකථන ආයතනයේ ඉංජිනේරුවරු දෙදෙනෙක්. මේ දෙදෙනාට බාර දෙනවා මේ දුරකථන සම්බන්ධතා පිළිබඳව නැත්නම් ඒ සම්බන්ධව ඇති වෙන බාධක පිළිබඳව හොයලා බලන්න. ඒ දෙදෙනා ඒ සම්බන්ධව හොයලා බලන ගමන් ඉදිරිපත් කරපු ආකෘතිය තමයි යෝක. දැන් තොරතුරු මූලාශ්‍ර තියෙනවා. ඔයාලට පේනවා. සංදේශයක් තියෙනවා. දැන් තොරතුරු මූලාශ්‍ර කියලා කියන්නේ දැන් අපිට තොරතුරු ගන්න තියෙන මූලාශ්‍ර. නැත්නම් අපි සමහරක් වෙලාවට sannivedakayaගේ ක්‍රියාවලිය පිළිබඳවත් උතනදී හඳුන්වනවා. ඔන්න දැන් මේ සංදේශය අරගෙන යනවා. ඔය ඊතලේ තියෙන සංදේශය. මේ කියන්නේ සම්ප්‍රේෂණාගාරයක. දැන් දුරකථන සම්බන්ධතාව පිළිබඳව කතා කරද්දී සම්ප්‍රේෂණාගාරය පිළිබඳව කතා කරන්න වෙන මොකක් හරි කුළුණකට ගිහිල්ලා තමයි අපි ළඟට පණිවිඩය එන්නේ. සම්ප්‍රේෂණාගාරයට අදාළ පණිවිඩය ගිහිල්ලා
ඒක සංඥාවක් බවට පරිවර්තනය වෙලා තමයි ඔන්න දැන් ග්‍රාහකයා වෙතට යන්නේ. ග්‍රාහකයා වෙතට යනකොට මේ මැද්දේ පොඩි කොටුවෙන් ඔයාලට පේනවා පහළට තියෙනවා බාධක කියලා එකක්. ඒ කියන්නේ මෙතනදී ඒගොල්ලෝ කියනවා අර්ථ බාධකයි මාධ්‍ය බාධකයි සිද්ධ වෙන්න පුළුවන් කියලා. මේ බාධක පිළිබඳව පළවෙනි පාඩම් වලදී ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ තමයි ඒ බාධක අස්සේ තමයි ග්‍රාහකයා වෙත පණිවිඩය යන්නේ. දැන් ඔයාලට පේනවා මේකේ තියෙන ලක්ෂණ ටික. තොරතුරු මූලාශ්‍ර කියලා එකක් තියෙනවා. සංදේශය කියලා එකක් තියෙනවා. සම්ප්‍රේෂණාගාරය කියලා එකක් තියෙනවා. සංඥා කියලා එකක් තියෙනවා. ලැබූ සංඥා කියලා එකක් තියෙනවා. ආයේ පහළට ලැබූ සංඥා කියලා තියෙනවා බාධකත් එක්ක. ඊට පස්සේ ග්‍රාහකයා, ඊට පස්සේ සංදේශය, සංදේශ අන්තය. සංදේශය අන්තය. ඒකට කියනවා අග්‍රස්ථානය කියලා. හොඳට මතක තියාගන්න මේ ආකෘතිය රේඛීය ආකෘතියක්. මේකෙදි ප්‍රතිචාර ප්‍රතිපෝෂණය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නැහැ. බාධක පිළිබඳව තමයි වැඩි අවධානය යොමු කරන්නේ. එහෙනම් අපේ ප්‍රශ්නෙට උත්තරය දැන් හදාගන්න පුළුවන්. අපේ ප්‍රශ්නෙට උත්තරය දැන් හදාගන්න පුළුවන්. ඔයාලා ළඟ ඇති කියලා හිතනවා මේ ආකෘතිය. දැන් මෙතන ඉන්න කට්ටිය මට උත්තර දෙන්න බලන්න. මොකද්ද දැන් මේ ප්‍රශ්නෙට ඔයාලා දෙන උත්තරේ? අහන ප්‍රශ්නේ තමයි ඉහත දක්වා ඇති අක්ෂර අතරින් ෂැනන් විවර ආකෘතියට අයත් වන අංග 3ක් වන්නේ. කතා කරන්න බැයි නම් මට පොඩි මැසේජ් එකක් දාන්න. කතා කරන්න බැයි නම් ඕගොල්ලෝ පොඩි මැසේජ් එකක් දාන්න මට. මොකද්ද උත්තරේ? අපි එකින් එක බලමු. දැන් මේකේ ඉන්නවා කීප දෙනෙක්. ගිය සතියේ හිටපු අයටත් වඩා වෙනස් කට්ටියක්ද මන් දෙන්නේ. කෝෂිලා මාව ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. ඔය පුතේ ඉස්කෝලේ? සර් මම ප්‍රයිවට් කරන්නේ. මේ නෝට්ස් එහෙම ළඟ තියෙනවද? ඔව් සර් තියෙනවා. ඔව්. මනීෂා කොයිද ඉස්කෝලේ? මනීෂා මාව ඇහෙනවනේ? කොයිද ඉස්කෝලේ? සඳරු කොයිද ඉස්කෝලේ පුතේ? මාව ඇහෙනවද? සඳරු මාව ඇහෙනවද? සඳරු ඇහෙන්නද මාව? මනීෂා මාව ඇහෙන්නේ නැද්ද ඔයාලට? සද්ද එන්නේ නැහැ. හරි. සඳරු බලමු මොකද කියලා දෙන්න. මට මැසේජ් එක නම් පෙන්නන්නේ නැහැ පුතා. හරි. පුතේ ඇහෙනවනම් කතා කරමු අපි. කොහෙද ඉස්කෝලේ? මයික් එක ගන්න නැහැ. කොහෙද පුතේ ඉස්කෝලේ? ඉස්කෝලේ ටයිප් කරලා එවන්න. හරි. අපි කතා කරමුකෝ. එහෙනම් මතක තියාගන්න මෙහෙම. දැන් මේක තියෙනවා. දැන් ඔළුවේ මතක තියාගන්න ආකෘතිය. දැන් මේක තියෙනවා E. පළවෙනි උත්තරේ බලන්න E. E කියන්නේ මොකද්ද? බලපෑම. සමහරක් වෙලාවට තර්කානුකූල උත්තර ගොඩනගනකොට කෙලින්ම මේකේ බලපෑමක් පිළිබඳව සඳහන් වෙන්නේ නැහනේ. කොහෙද මේක තියෙන්නේ? එහෙම එකක් නැහනේ. කියලා කෙලින්ම උත්තරේ අතාරිනවා. E බලපෑම ඒ තොරතුරු මූලාශ්‍රය B බාධක. එතකොට බලපෑම කියන කාරණේ පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. මොකේද? අපි කතා කරන ෂැනොන් විවරණ ආකෘතිය. ඊට පස්සේ දෙවෙනි උත්තරය B කියලා කියන්නේ බාධක තියෙනවා. C ග්‍රාහකයා විකේතකරය කියලා කියනවා. ඒක ගැන මම සඳහන් කරන්නම්. C කියලා කියන්නේ ග්‍රාහකයා. G අර්ථකථනය. එතකොට අර්ථකථනය කියන එක අපිට මේකදී හම්බ වෙන්නේ නැහැ. අපිට තව ඉදිරියේදී ශ්‍රාම් සහ ඔස්ගුඩ් ආකෘතිය ඇතුළේදී ඔය අර්ථකථනය කියන කතන්දරය එකතු වෙනවා. එතකොට ඒකත් වැරදි. තුන්වෙනි උත්තරේ B බාධක ගැන සඳහන් වෙනවා. C ග්‍රාහකයා ගැන සඳහන් වෙනවා. D සංදේශය ගැන සඳහන් වෙනවා. බාධක ගැන සඳහන් වෙනවා. B C D ගැන සඳහන් වෙනවා. D අකුර ගැන සඳහන් වෙනවා. එතකොට අපි ගමුකෝ C අකුර. C
C වලින් කතා කරනවා ග්‍රාහකයා ගැන. D වලින් කතා කරනවා සංදේශය ගැන. E වලින් කතා කරනවා බලපෑම ගැන. එතකොට බලපෑම ගැන සඳහනක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අංක 5 E වලින් කතා කරනවා බලපෑම. එතකොට අපි කතා කළ යුතු නැහැ. F වලින් කතා කරනවා ආකේතකරේ අනිවාර්යයෙන්ම ආකේතකරේ කියලා කාරණයක් තියෙනවා. මොකද තොරතුරු මූලාශ්‍රය සංනිවේදකයා වෙන හින්දා. G අකුරෙන් කතා කරනවා අර්ථකථනය. එතකොට මේ උත්තරේ කොහොමද වැරදි? උත්තරේ මොකද්ද? උත්තරය 21ට 3. B තියෙනවා, C තියෙනවා, D තියෙනවා. සංදේශයක් තියෙනවා, ග්‍රාහකයක් තියෙනවා, බාධකයක් තියෙනවා. එහෙනම් විවර ආකෘතියට අයත් වන අංග 3ක් වන්නේ උත්තරය 3. හරි. කාගේද මේක හරි? කවුරු හරි උත්තරයක් ලිව්වද? කෝෂිලා ලිව්වද උත්තරේ? ඔව් සර් 3. උත්තරේ හරිද? හරි සර්. හරි. මනීෂා උත්තරයක් ලිව්වා හරිද? සඳරු මනීෂාගේ සද්දෙත් ඇහෙන්නේ නැහැ මට. සඳරු උත්තරේ ලිව්වා හරිද? මට මැසේජ් එකක් දාන්න. හරි. අපි එමු හබ් ආකෘතියට අදාළ අංග 4ක් වන්නේ. ඔන්න හබ් ආකෘතිය. මොකද්ද හබ් ආකෘතිය කියලා කියන්නේ? හබ් ආකෘතිය කියලා කියන්නේ sannivedana ආකෘතියක් නෙවෙයි. ඒක ජන sannivedana ආකෘතියක්. ඒක ජන sannivedana ආකෘතියක්. එතකොට මේ ජන sannivedana ආකෘතිය ඇතුලේ මේ ජන sannivedana ආකෘතිය විශේෂයෙන් මේ හබ් කියලා නම වැටෙන්නේ ඒ ආකෘතිය ඉදිරිපත් කරපු විශේෂඥයින් තුන්දෙනාගේ නම. හබ් කියලා වැටෙන්නේ ඒ හින්දා. හබ් නෙමෙයි හබ්. ජන sannivedanaya කියන පාඩමේදී ඕගොල්ලන්ට කෙලින්ම හම්බ වෙනවා මේ හබ් ආකෘතිය. ජන sannivedanaya කියන පාඩම හම්බ වෙන්නේ ඕගොල්ලෝ දන්නවා sannivedana වර්ගීකරණය කියන කාරණේ. sannivedana වර්ගීකරණය කියන කාරණේ. ඒකදී අපිට හම්බ වෙනවා අන්තර්වර්තී පුද්ගල sannivedana, අන්තර්පුද්ගල sannivedana, සමූහ sannivedana, අතත්ත්ව sannivedana, මහජන sannivedana සහ ඔය කියන ජන sannivedana පිළිබඳව අපි සාකච්ඡා කරමු. එතකොට ජන sannivedana කියලා කියන්නේ සරලවම ජනමාධ්‍ය මූලික කරගෙන සිදුවන තොරතුරු හුවමාරුව. ජනමාධ්‍ය භාවිතා කර ගැනීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ජනමාධ්‍යයි ජන sannivedanaya කියන්නේ ගහට පොත්ත වගේ තියෙන සංසිද්ධියක්. එතකොට ඕගොල්ලෝ මතක තියාගන්න මේ කියනා වූ කාරණා ටික අපිට අතිශය වැදගත් වෙනවා. මොකද මේ හබ් ආකෘතිය කියන එක ජන sannivedana ආකෘතියක් විදිහට වැදගත් වෙනවා. ජන sannivedanaයේ අංග ප්‍රධාන අංග ටික ප්‍රධාන වශයෙන්ම හඳුන්වන්නේ මෙන්න මේ කියන හබ් ආකෘතිය. මෙන්න මේ කියන හබ් ආකෘතිය. මම දීර්ඝ විස්තරයකට යන්නේ නැතුව සරලව හබ් ආකෘතිය පිළිබඳව කතා කරන්න මෙන්න මේ විදිහට. ඉන්නකො මම හබ් ආකෘතිය ස්ක්‍රීන් එකට දාන්න. හබ් ආකෘතිය. ඉගෙන ගත්ත අය දන්නවා මේක. ඔන්න තියෙනවා ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයට අනුව හබ් ආකෘතිය ලියවිලා. මේකේ සමහර ගැටලු සහගත කාරණා ටිකක් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේ හබ් ආකෘතිය හැදිලා තියෙන්නේ හරියට අර තටාකයකට ගලක් දැම්මම දියරලි නංවනවා වගේ තමයිලු මේක හැදිලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ රවුම් 8ක් කැරකෙනවා. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔළුවට ගන්නකෝ මොකක් හරි තටාකයකට නෙමෙයි මොකක් හරි වතුර තියෙන තැනකට ගලක් අතාරපුවම චූටි ගලක් අතාරපුවම රැලි නංවනවා. ඔයාලට ඒක පේනවා. හරි ප්‍රායෝගික කාරණයක්. ඒකට ඒ වගේ තමයිලු මේ ජන sannivedana අංග ටිකක් එක තැන කැරකෙන්නේ. මේ ආකෘතිය ඉදිරිපත් කරන අයගේ නම් මොනවද? මේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ මතක තියාගන්න රේ එල්ඩන් හයිබර්ඩ්, ඩොනල්ඩ් ආර් අංගුරේට්, තෝමස් W බෝන්. කවුද නම් තුන? රේ එල්ඩන් හයිබර්ඩ්, ඩොනල්ඩ් ආර් අංගුරේට්, තෝමස් W බෝන්. එතකොට මේගොල්ලන්ගේ නම් වල ප්‍රධාන අකුරු තුන අරගෙන තමයි මේ හබ් ආකෘතිය හැදිලා තියෙන්නේ. කොහොමද? හයිබර්ඩ්ගේ H අකුර ගත්තා. අන්ගුරේට්ගේ U අකුර ගත්තා. බෝන්ගේ B අකුර ගත්තා. අරගෙන හබ් කියලා ආකෘතියක් හැදුවා. එතකොට ඔවුන් කියන්නේ ජන sannivedanaya කියන්නේ බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්. ජන sannivedanaya කියන්නේ
බොහොම සංකීර්ණ ක්‍රියාවලිය. එතකොට මේ සංකීර්ණ ක්‍රියාවලිය එයාලා මෙන්න මේ විදිහ ආකෘතියකින් තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. බලන්න මේකේ තියෙන අංග. සංනිවේදකයෝ ඉන්නවා. කේත තියෙනවා. දොරටු පාලකයෝ ඉන්නවා. ජනමාධ්‍ය තියෙනවා. නියාමකයෝ ඉන්නවා. පෙරහණු තියෙනවා. ග්‍රාහක ශාස්ත්‍රය තියෙනවා. බලපෑම සිද්ධ වෙනවා. මේ කියන ප්‍රධාන අවට තියෙන ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව මම ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නම්. හරිද? දැන් මේ ජන සංනිවේදන අංගනේ මේවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න මෙතන ඉන්නවා සංනිවේදකයෝ. දැන් මෙයාලා ළඟ පණිවිඩ තියෙනවා. මෙයාලා මොකද කරන්නේ? මේ පණිවිඩ කේත බවට පරිවර්තනය කරනවා. මොනවද කේත? කේත කියන්නේ දැන් සංනිවේදකයෝ කියන එක ඔයගොල්ලෝ දන්නවා. සාමාන්‍යයෙන් ජන සංනිවේදනය තුල සිටින සංනිවේදකයෝ වෘත්තිමය සංනිවේදකයෝ. ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම පඩි ගෙවනවා. නැත්තම් වැටුප් ගෙවනවා. ඒගොල්ලෝ වැටුපට තමයි සංනිවේදන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. එතකොට මේ සංනිවේදකයෝ කියන කණ්ඩායම අනිවාර්යයෙන්ම වෘත්තීය සංනිවේදකයෝ සෙට් එකක් මේක ඇතුළේ ඉන්නේ. මෙයාලා ළඟ පණිවිඩ තියෙනවා. මෙයාලා මේවා කේත බවට පරිවර්තනය කරනවා. කේත බවට පත් කරලා තමයි ජනමාධ්‍යමකින් මේවා නිකුත් කරන්නේ. මොනවද මේ කේත? කේත කියන්නේ කෝඩ්ස්. සංකේත, සංඥා. මේ හැමදේම කේත. හොඳ උදාහරණයක් ගන්නම්කෝ. ගුවන් විදුලි නාලිකාවක් ගන්නකෝ උදාහරණයකට. දැන් අපි ගුවන් විදුලි නාලිකාවක් නැත්තම් ගුවන් විදුලි මාධ්‍ය අපි උදාහරණයකට ගත්තොත් මේ ගුවන් විදුලි මාධ්‍ය තුල කොච්චරනම් කේත තියෙනවද? කොච්චරනම් කෝඩ්ස් තියෙනවද? සංගීතය, ශබ්දය, එතකොට ශබ්ද ප්‍රයෝග, හඬ මෙව කේත. දැන් ශබ්ද ප්‍රයෝග කියන එක අපි උදාහරණයකට ගත්තොත් ශබ්ද ප්‍රයෝග ඕගොල්ලෝ දකිනවා ගුවන් විදුලි නාට්‍ය තුල. දැන් ගුවන් විදුලි නාට්‍ය තුල අපිට අවශ්‍ය නම් යම් දේවල් ජනතාවගේ නැත්නම් ග්‍රාහකයාගේ සිතේ මවන්න අපිට සිද්ධ වෙනවා ශබ්ද ප්‍රයෝග උපයෝගී කරගන්න. අපිට සිද්ධ වෙනවා ශබ්ද ප්‍රයෝග උපයෝගී කරගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ගෙදරකට තට්ටු කරන ශබ්දයක්. දැන් ගුවන් විදුලි මාධ්‍ය කියන්නේ පරිකල්පන මාධ්‍යයක්. ගුවන් විදුලි මාධ්‍ය තුල නිවේදකයව අපිට පේන්නේ නැහැ. ඔවුන් කරන කියන දේවල් පේන්නේ නැහැ. අපි අහලා තියෙනවා මම මගේ ජීවිතේ ගරු කරන ප්‍රධාන සංනිවේදකයෙක් තමයි ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නා ප්‍රේම කීර්ති දල්විස්. තා හොඳ සංනිවේදකයෙක්. ප්‍රේම් කියලා ආදරයට කියන්නේ. ඔහු ගුවන් විදුලි මැදිරිය තුල ඇතැම් අවස්ථාවලදී ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ හරියට නිකන් අර මයික් එකට ලං වෙලා නිදාගෙනත් ඉදිරිපත් කරනවා. හරි නිදහසේ ඉදිරිපත් කරනවා. ඇයි? ග්‍රාහකයාට ඔවුන්ව පේන්නේ නැහැ. හැබැයි ග්‍රාහකයා තුල ඔවුන්ගේ හඬත් එක්ක ඔවුන්ගේ රූපය ඔවුන්ගේ හිතේ මවා ගන්නවා. එතකොට ඔයාලා මතක තියාගන්න මම උදාහරණයකට ගත්තේ දැන් මේ කේත කියන ඒවා කොහොමද මාධ්‍ය තුල පාවිච්චි කරන්න කියලා. දැන් අවශ්‍යයි ගුවන් විදුලි නාට්‍යයක් තුල දොරකට තට්ටු කරන ශබ්දයක් ග්‍රාහකයාගේ හිතේ මවන්න. දැන් ග්‍රාහකයාට පේන්නේ නැහැ නේ. දැන් ඔය ටෙලිවිෂන් මාධ්‍යයක් ඇතුලේ නම් දොරට තට්ටු කරනවා රූප රාමුවෙන්ම පේනවා. හැබැයි මේකේ පේන්නේ නැහැ. එහෙනම් ශබ්ද ප්‍රයෝගයක් උපයෝගී කරගන්න ඕනේ. ශබ්ද ප්‍රයෝග කියන ඒවා ඇතැම් විට ස්වභාවික ශබ්ද රෙකෝඩ් කරගෙන ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. නැත්නම් කම්පියුටර් එකකින් ඩවුන්ලෝඩ් කරලා ඒ ශබ්ද ප්‍රයෝග ඇතුළත් කරන අවස්ථා තියෙනවා. බොහෝ විට තා දක්ෂ ගුවන් විදුලි සංනිවේදකයෝ ස්වභාවික ශබ්ද රෙකෝඩ් කරගෙන නැත්නම් ඒවා පටිගත කරගෙන ඉදිරිපත් කරන අවස්ථා අනන්තවත් තියෙනවා. දැන් අපිට අවශ්‍යයි දොරකට තට්ටු කරන ශබ්දයක් ජනතාවට නැත්නම් ග්‍රාහකයාගේ මනසේ අඳින්න. ඔවුන්ට පේන්නේ නැති හින්දා. අපි මොකද කරන්නේ? අපි මැදිරිය තුල තියෙන ඩෙස්ක් එකක් හරි මොකක් හරි මේස් එකට හරි අපි තට්ටුවක් දානවා. කොහොමද? අන්නේ ශබ්දෙත් එක්ක අපි කල්පනා කරනවා ආගින්න අන්න කවුරුහරි ගෙදරට තට්ටු කරනවා. අන්න කේතයක්. ශබ්ද ප්‍රයෝගයක් කේතයක් විදිහට පාවිච්චි කරපු විදිහ. එතකොට හඬ කියන එකත් කේතයක්. ගුවන් විදුලි මාධ්‍ය තුල. හඬ උස් පහත් වීම දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය දෙරණ එහෙම නාලිකාවක ඔය බොහොම ගැඹුරින් මේ නිවේදන කටයුතු කරන නිවේදකෙක් ඉන්නවා මට ඒක හරියට නම මතක නැහැ. ඔහු ඉතා හොඳින් ඔහුගේ හඬ හසුරුවනවා. අර දෙරණ නාලිකාව ඇතුලේ රාවණා වැඩසටහනේදී පසුබිම් හඬ ඔහුගේනේ. අර කියන බොලව් යක්කේනි කියලා හයියෙන් කෑ ගහන්නේ. ඒ ඔහුගේ. එතකොට ඔහු හඬ කියන එක ඉතා සූක්ෂමව ඔහුගේ නිවේදන කටයුත්තට පාවිච්චි කරනවා. හඬ කියන්නේත් කේතයක්. මොකද ගුවන් විදුලි මාධ්‍ය තුල ඉන්න නිවේදකයාව සංනිවේදකයාව ග්‍රාහකයා ජීවිතයට දකින්නේ නැහැ. එතකොට ඔහුගේ හඬත් එක්ක තමයි බොහෝ දුරට ග්‍රාහකයා චිත්‍රයක් ඇඳගන්නේ.
ඔන්න දැන් හඬත් එක්තරා කේතයක්. හරි? ඊට පස්සේ සංගීතයක් කේතයක්. මොකද්ද සංගීතයේ කේතය වෙන්නේ? සමහර වැඩසටහන් තියෙනවා. ඒ වැඩසටහන් පටන් ගන්නවා කියලා අපි දැනගන්නේ සංගීතයෙන්. අන්න සංගීතයෙන් දැනගන්න. දැන් අපි ඔක රූපවාහිනී මාධ්‍යට අරන් ගියොත් ඔයාලා ගන්නකො ඔයාලා කැමතිම ටෙලි නාට්‍යයක තේමා වාදනයක් කෝපි කඩේ ගන්නකො. කෝපි කඩේ අර එන තේමා වාදනය ඔන්න ඔය සද්ද එනකොට අපි දන්නවා අන්න කෝපි කඩේ පටන් ගන්න යනවා කියලා. අන්න බලන්න සංගීතය කියන එක කේතයක් බවට පත් වෙච්ච විදිය. ධනමාධ්‍ය තුල මෙන්න මේ කියන කේත පාවිච්චි වෙනවා. ඒක සවිස්තරාත්මක විස්තර කරන්න වෙලාවක් නෙමෙයි මේක. ඊට පස්සේ මේ කේත ආශ්‍රයෙන් යන සංදේශ ටික ජනමාධ්‍ය තුල දොරටු පාලකයෝ පාලනය කරනවා. කවුද දොරටු පාලකයෝ? දොරටු පාලකයෝ කියලා කියන්නේ ඇතුළට එන සංදේශ එළියට ගලා යාමේදී ඒ සංදේශය පාලනය කරන අය. එහාලට ඕන දේ තමයි එළියට යන්නේ. දැන් සාමාන්‍ය දොරටු පාලකයෙක් කියලා ගත්තම අපිට මතක් වෙනවනේ රජවාසල රජතුමා දෙපැත්තේ ඉන්න දොරටු පාලකයෝ. ඒතර ඔවුන් මොකද කරන්නේ? ඔවුන් කරන්නේ ඇතුළට එන කවුරු හරි රජතුමා බැහැ දකින්න යනකොට ඒ වළක්වන එක. හැබැයි මේකෙදි එහෙම නෙමෙයි. මාධ්‍යවේදියා වාර්තා කරගෙන එන තොරතුර ජනමාධ්‍ය තුලට නැත්තම් ඒ අදාළ නාලිකාවට ලබා දුන්නාට පස්සේ ඒ නාලිකාව තුලින් එළියට යන විදිය පාලනය කරන්නේ මේ දොරටු පාලකයෝ. කවුද මේ දොරටු පාලකයෝ? මාධ්‍ය ආයතනයේ හිමිකරුවා. ඒ ඔක්කොටමත් ඉහළින් රජයේ ඉන්නවා. හරිද? අනිත් පැත්තෙන් ගත්තම අපිට පුළුවන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා, සංස්කරණ ශිල්පියා ඔය ඔක්කොටමත් වඩා මාධ්‍යවේදියාත් සමහර අවස්ථාවල දොරටු පාලකයෙක් වෙනවා. කොහොමද වෙන්නේ? මාධ්‍යවේදියා සමහර ප්‍රවෘත්ති වාර්තා කරන්න ගියාට පස්සේ එයා වාර්තා කරගෙන නැත්නම් වීඩියෝ කරගෙන ඒක රෙකෝඩ් කරගෙන ආවට පස්සේ එයා කල්පනා කරනවා සමහර තොරතුරු මේක ඕනේ නෑ ටීවී එකට දෙන්න. මේක ඕනේ නෑ ජනමාධ්‍යට දෙන්න. මේක මෙහෙම දීච්ච දෙයක් කියලා කල්පනා කරනවා. හිතෙන්ම පොඩි ස්වයං වාරණයක් දාගන්නවා. අන්න මාධ්‍යවේදියා දොරටු පාලකයෙක් වෙච්ච අවස්ථාවක්. එතකොට දොරටු පාලකයෝ කියලා කියන්නේ මේක මේ පාලනය කරන අය. මේ සියලුම කාරණා ටික ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න ඕන. තව ඉදිරි කොටසකදී අපිට ගොඩක් වෙලාවට මේක පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා මම ඔන්න ওই ටික පැහැදිලි කරන අතර මම ඔයගොල්ලන්ට මෙන්න මේ කියන කාරණේ පැහැදිලි කරලා දෙන්නම්. මොකද්ද? දැන් ඔයගොල්ලෝ දකිනවා මෙතන මාධ්‍ය විස්තරණය කියලා එකක්. කෝෂිලා පේනවද මාධ්‍ය විස්තරණය කියලා එකක්? මාධ්‍ය විස්තරණය. කතා කරන්න කෝෂිලා ඇහෙනවද? ඔව් සර් පේනවා. ඔව්. මේ මාධ්‍ය විස්තරණය කියන එක කෝෂිලා මම ඔයාගෙන් අහුවොත් ඔයාට මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඔයාට මට මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? පන්තිර අලුතෙන් එකතු වුණේ කවුද? ඇහෙනවද අපිව? ඇහෙනවද පුතේ? කවුද මේ hina මූණක් දාගෙන නම නැතුව ආපු එක්කෙනා? එයා ගියා. හරි. කෝෂිලා මට මේක පැහැදිලි කරලා දීමක් කරන්න පුළුවන්ද? ඉගෙනගෙන තියෙනවද මීට කලින්? අංගිතාදී තියෙනවද? ඔව්. ඉගෙනගෙන තියෙනවා සර්. මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේ මාධ්‍ය විස්තරණය කියන්නේ මොකක්ද කියලා ඔයාට විතර විදිහට? කියන්නේ මොකක් හරි කරුණක් සම්බන්ධයෙන් වැඩි දෙයක් මාධ්‍ය තුලින් ප්‍රචාරය කිරීම. ඔයාගේ කතාව හරි. දැන් මාධ්‍යට හිතනවා නම් ජනතාව තුල යම්කිසි කාරණයක් සම්බන්ධව වැඩි උනන්දුවක් ඇති කරවන්න ජනමාධ්‍ය සම්බන්ධව වැඩි අවධාරිත බලයක් දානවා. සමහරක් වෙලාවට ග්‍රාහකයාට වැදගත් නොවෙන්න පුළුවන්. හැබැයි ජනමාධ්‍ය ඩෝමනයි මේක වැදගත්ම මාතෘකාවක් කියලා ග්‍රාහකයා වෙතට අරගෙන යන්නේ. ඒ අරගෙන යද්දී ඒගොල්ලන්ට යම් යම් අරමුණු තියෙනවා. දැන් ඔයාලා දකිනවා ඔය පොහොර ප්‍රශ්නේ. පොහොර ප්‍රශ්නේ එක්තරා නාලිකාවකින් උලුප්පන්නේ. ඒ නාලිකාවෙන් උලුප්පද්දී නාලිකාව දිහා බලන් ඉන්න මාධ්‍ය සාක්ෂරතාවයේ තියෙන ඕනම කෙනෙක් මේ නාලිකාව පිළිබඳව වැඩිදුර හොයලා බැලුවොත් ඒ නාලිකාවේ යම්කිසි ව්‍යාපාරිකුත් තියෙනවා ඒ පොහොර සම්බන්ධව. එතකොට අපි දන්නවා ඇයි මේ අවධාරිත බලය දාන්නේ කියලා. හරි? දැන් සමහරක් වෙලාවට සමහරක් ඔය පොහොර ගැටලුව සම්බන්ධ සමහර නාලිකා උද්ඝෝෂණ විඩෙන් විඩ පෙන්වන්න ගත්තා.
10ට යන ප්‍රවෘත්තියත් පෙන්වන්න ගත්තා 7 යන එකෙත් පෙන්වන්න ගත්තා 8ට යන එකෙත් පෙන්වන්න ගත්තා බලනකොට ඒ ප්‍රවෘත්ති අවසන් වෙලා පෙලක් වෙලාවට වෙනද දැන්වීම නැත්තම් මේ අනුග්‍රහකත්වයේ සපයලා තියෙන දැන්වීම් කරුවන් අතරින් පොහොර සමාගමකුත් තියෙනවා අන්න ඒ හේතුවෙන් තමයි ගොඩක් වෙලාවට ජනමාධ්‍ය අවධාරිත බලයක් දාන්නේ ඒ කියන්නේ වැඩි අවධානයක් ගැනීමේ අවශ්‍යතාවය මූලික කරගෙන වැඩි බලයක් දානවා යම්කිසි තොරතුරක් වාර්තා කිරීමේදී ජනතාව වෙතට. අන්න ඒකට කියනවා මාධ්‍ය විස්තරණය කියලා. මේ මාධ්‍ය විස්තරණය පිළිබඳව කාරණා අපි අනන්තවත් දකිනවා. දැන් මේ ටික අපි දකිනවා සිරස මාධ්‍ය නාලිකාව විසින් පරාක්‍රම සමුද්‍රය පිළිබඳව වැඩි අවධාරිත බලයක් දාලා මාධ්‍ය කරුණු වාර්තා කරනවා. ඒවා මාධ්‍ය සාක්ෂරතාවයක් තියෙන අය මේවා අනිවාර්යයෙන්ම ඇයි මෙහෙම දාන්නේ කියන එක වටහා ගන්නවා. නමුත් අපි උදාහරණයක් අපි සරලව ගත්තොත් එහෙම ඇත්තටම වැවක මේ වටේට මේ වෙලාව නෙමෙයි ඇත්තටම ජොගින් ට්‍රැක් ගහන එක. ඊට වඩා වැඩ තියෙනවා. ඊටස මේකේ අවධානය දිනාගන්න දැන් මම හිතන්නේ ලංකාව වටේම තියෙන වැව් පිළිබඳව කතා කරනවා. ඔවුන්ට අවශ්‍යයි ජනතාවට මේවා දැනුම් දෙන්න. ඔවුන්ට අවශ්‍යයි ජනතාවට මේ දැනුම් දෙන්න. වැඩි අවධාරිත බලයක් ඕගොල්ලෝ දකිනවා වැඩි අවධාරිත බලයක් සිරස මාධ්‍ය නාලිකාව මේ සම්බන්ධව යොදනවා. වැඩි බලයක් යොදනවා. දැන් ඔයාලට මතකයිනේ මේට ඉස්සර මම හිතන්නේ මේට අවුරුද්දකට හෝ දෙකකට කලින් විශ්වවිද්‍යාලයක් තුල නවක ශිෂ්‍යයෙක්ගේ ඔළුවට ටයර් එකක් පෙරළුවා. ඔය සිද්ධිය මතක ඇතිනේ. බලන්නකො ඔය සිද්ධිය කොච්චර දවසක් වෙනකන් ටීවී වල සමහර නාලිකාවල දිගට හරහට වාර්තා කරාද කියලා. වැඩි අවධාරිත බලයක් දීලම වාර්තා කළා. වැඩි ඉඩක් දුන්නා ප්‍රවෘත්ති වැඩසටහන තුල. අන්න ඒකට මාධ්‍ය විස්තරණය කියනවා. එතකොට මේ යටින් තියෙන පුතේ ඔයාලට පේනවා මේ මාධ්‍ය විකෘතිය හා ഘോഷාව. මාධ්‍ය විකෘතිය හා ഘോഷාව. මේ මාධ්‍ය විකෘතිය හා ഘോഷාව මෙමෙ ඊතලයක් උඩට ගහලා මෙන්න මෙතන මේ මැකිලා තියෙනවා අන්තර්ගතය කියන එක. මේ මැකිලා තියෙන්නේ printing mistake නෙමෙයි. මේ තමයි මේ ආකෘතියේ ස්වභාවය. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මාධ්‍ය විකෘතිය කියලා කියන්නේ? මාධ්‍යයට පුළුවන් ඕනෑම වෙලාවක සංදේශයක් අර්ථය විකෘති කරන්න. මාධ්‍යද උදාහරණයක් විදිහට ගන්නකෝ යම්කිසි මාධ්‍යයක් යම්කිසි දේශපාලන පක්ෂයක් වෙනුවෙන් වැඩ කටයුතු කරනවා නම් පෙනී හිටිනවා නම් ඔවුන් විපක්ෂ දේශපාලකින්ගේ කතාවල් පවා සමහරක් විකෘති කරන අවස්ථාවල් තියෙනවනේ. ඔයගොල්ලෝ එක දකින්න විකෘති කරන අවස්ථාවල් තියෙනවා. සමහරක් වෙලාවට මාධ්‍ය එක්ක ගැටෙන්න එපා කියලා සමහරක් වෙලාවට සමහර දේශපාලකයෝ තමන්ගේ කනිෂ්ඨ දේශපාලකින්ට කියනවා මාධ්‍ය එක්ක ගැටුම් නැති කරගන්න එපා. හරිද? මාධ්‍ය වැරදි තිබුණත් ඒවා කියන්න යන්නේ නැහැ. ඇයි ඒ? එයාලා දන්නවා යම් කිසි කතාවක් කරගෙන යද්දී කතාවේ යම් කිසි වැරදෙන තැනක් තිබ්බොත් ඒක තමයි කපලා මේගොල්ලෝ දාන්නේ කියලා. අන්න ඒකට තමයි මාධ්‍ය විකෘතිය කියන්නේ. එතකොට ඒ විකෘති කරලා ඒ පණිවිඩ සමාජගත කරාට පස්සේ ഘോഷාවක් ඇති වෙනවා. ഘോഷාව කියන්නේ බාධකයක්. එලින්ම අර්ථ බාධකයක් ඇති වෙනවනේ. අර්ථය වටහා ගන්න බෑ. වැරදියට අර්ථය වටහා ගන්න. හරිද? එතකොට ඒක සම්පූර්ණ කතාව බලපුවම ඒ කතාවයි මේ කතාවයි ගලපගත්තම කතාවේ තේරුම තේරෙනවා. හැබැයි කතාවේ කොටසක් වරදින තැනක් තමයි කාගෙත් දාන්නේ. ඒක ඔයගොල්ලෝ දකිනවා. එතකොට මේ මාධ්‍ය විකෘතිය ഘോഷාව කියන එක හරි සරලව ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන්. ඔය හබ්බාකෘතියේ සරලව මම ඔයගොල්ලන්ට පැහැදිලි කරපු විදිය. අපේ පන්ති තුල අපි ඊටම සවිස්තරාත්මකව මේව විග්‍රහ කරනවා. හරි අපි ප්‍රශ්න දෙමු. දැන් මතක ඇති කොටස් ටික අපි කතා කරන්නේ හබ්බාකෘතිය සම්බන්ධව. හබ්බාකෘතියට අදාළ අංග 4ක් වන්නේ. හබ්බාකෘතියට අදාළ අංග 4ක් වන්නේ. මට උත්තරයක් දෙන්න මම විනාඩියක් දෙන්නම්. මට උත්තරයක් එවන්න මැසේජ් කරලා එවන්න. කවුරුත් උත්තරයක් එවන්නේ නැද්ද මට? කෝෂිලා මොකක්ද උත්තරේ වාගේ? මනීෂා මගේ උත්තරේ මට එවන්න. මනීෂා, කෝෂිලා, ඉෂාරා, දිල්ෂානි. ඉෂාරා දිල්ෂානි මාව ඇහෙනවද ඔයාලට පුතේ?
ඉෂාරා දිල්ෂානි මාව ඔයාට ඇහෙනවද? පුතේ කතා කරමු නේද? ඉෂාරා දිල්ෂානි මාව ඇහෙනවද ඔයාට? මැසේජ් එකක්වත් දාන්න ඇහෙනවද කියලා මම දන්නේ ඇහෙනවද කියලා. මොකද මේ පොඩි සංනිවේදන බාධක කීපයක් මතු වුණා ඊයේ. ඒක තමයි මේ වර්ෂාවත් එක්ක සිග්නල් වල ප්‍රශ්නයක් ඇති වුණා. මම හිතනවා මාව ඇහෙන ඇති කියලා. ඔව් කවුරුත් උත්තරයක් දෙන්නේ නැද්ද? කෝෂිලා මොකද්ද උත්තරේ? ඔය ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? දැන් හබ්බාකෘතිය මතක් වුණා. තුනස් ආ? තුනස්. උත්තරේ 3 කියලා කියනවා. තව උත්තරයක් දෙන්න කවුරු හරි? අනිත් අයට මාව ඇහෙනවා වෙන්නේ නැති මම කතා කරන්නේ නැහැ. අඩු ගානේ මැසේජ් එකක්වත් දාන්නේ නැහැ. 3 කියලා කියනවා. තව කවුද ඉන්නේ මෙතන? සඳරු. කියන්න බලන්න මම මැසේජ් එකක් දාන්න. ඉෂාරා දිල්ෂානි මාව ඇහෙනවද? මයික් නැත්තම් ඔෆ් වෙලා නම් මැසේජ් එකක් හරි දාන්න උත්තරේ. හරි. කෝෂිලා කියනවා මනීෂා හරි අපි කතා කරමු මේ විදිහට. හබ්බාකෘතියට අදාළ වන අංග 4ක් වන්නේ. දැන් බලමුකෝ හබ්බාකෘතිය දැන් මතක්ව තියෙන්න ඕන. හබ්බාකෘතිය සම්පූර්ණයෙන් මතක තියෙන්න ඕන. ඉස්කෝලේදීත් කරලා ඇති. දැන් මමත් චුට්ටක් ඔයාලට පැහැදිලි කරලා දුන්නා. තව ඉදිරියේදී මම ওই ප්‍රශ්න එනකොට අනිත් කාරණා ටිකත් මතක් කරන්නම්. හරි. අපි කතා කරමු හබ්බාකෘතිය. ඔන්න දැන් පළවෙනි උත්තරේ තියෙනවා. පළවෙනි වර්ණය. A කියන්නේ තොරතුරු මූලාශ්‍රය. B කියන්නේ බාධක. C කියන්නේ ග්‍රාහකයා. G කියන්නේ මනීෂා උත්තරේ දෙනවා 2 කියලා. G කියන්නේ අර්ථකථනය. ඒක ගැලපෙන්නේම නැහනේ. ඒක ගැලපෙන්නේ නැති උත්තර ගොඩාක් තියෙනවා. හරිද? ඊට පස්සේ අපි එනවා 2ට. ග්‍රාහකයා C ග්‍රාහකයා ඉන්නවා. E බලපෑමක් සිද්ධ වෙනවා. දැන් අපි ඒක දකිනවා. F ආකේතකරය නැත්තම් sannivedaka. මතක තියාගන්න sannivedakayaට කියන තව නමක් ආකේතකරය. තවත් නමක් තියෙනවා සම්ප්‍රේෂකයා. හරිද? එතකොට F අකුර sannivedaka ඊට පස්සේ තියෙන්නේ I කියන්නේ පෙරහණු. පුතේ උත්තරේ 2. අනිත් ඒවා ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උත්තරේ 2. 2 උත්තරේ දීපු අය හරියට දාගන්න. හරි. අපි එනවා ඊට පස්සේ 23 හැරල්ඩි ලැස්වෙල් ආකෘතියේ අංග අනුපිළිවෙලින් දක්වා ඇත. අංග අනුපිළිවෙලින් දක්වා ඇත. හැරල්ඩි ලැස්වෙල් ආකෘතිය. දැන් මේ කියන හැරල්ඩි ලැස්වෙල් ආකෘතිය රේඛීය ආකෘතියක්ද රේඛීය නොවන ආකෘතියක්ද? ඔයාලා අහලා තියෙනවා. හැරල්ඩි ලැස්වෙල් කියන ඔහු sannivedana චින්තකයෙක් නෙවෙයි. නමුත් ඔහු sannivedanයේ පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරපු කෙනෙක්. අපි පාඩම් වල ඉගෙන ගන්නවා හැරල්ඩි ලැස්වෙල් කියන නිර්වචනය. හැරල්ඩි ලැස්වෙල් කියන නිර්වචනයකුත් තියෙනවා කවරෙක් කුමන මාධ්‍යකින් කවරෙකුට ප්‍රකාශ කරයිද sannivedanයයි කියලා. sannivedanයේ සම්බන්ධ ප්‍රධාන නිර්වචනය. එතකොට ආකෘතියකුත් ඔහු ඉදිරිපත් කරලා තියෙනවා. ඔහුගේ ආකෘතිය තුල විශේෂත්වය තමයි බලපෑම පිළිබඳව සඳහන් වෙනවා. බලපෑම. ඊට පස්සේ ඔහුගේ ආකෘතිය රේඛීය ආකෘතියක්. ඇයි? sannivedakayaගේ සිට ග්‍රාහකයාට පණිවිඩ යාම පමණයි එහිදී සිද්ධ වෙන්නේ. එතකොට ඔහුගේ ආකෘතිය රේඛීය ආකෘතියක්. එතකොට හොඳට මතක තියාගන්න මේ හැරල්ඩි ලැස්වෙල්ගේ ආකෘතිය පිළිබඳව ඕගොල්ලන්ට ලියන්න ආවොත් ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ රේඛීය ආකෘතියක් කියන තැන ඉඳලා උත්තර ලියන්න පටන් ගන්නවා. මොන දැන් හැරල්ඩි ලැස්වෙල්ගේ ආකෘතියත් මම ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකට දානවා. ඔන්න හැරල්ඩි ලැස්වෙල්ගේ ආකෘතිය. කවුද? කුමක් කියයිද? කුමන නාලියක්ද? කාහටද? කුමන බලපෑමක් සඳහාද? කවුද? කුමක් කියයිද?
කුමන නාලියක්ද කාහටද කුමන බලපෑමක් සඳහාද කරුණු පහක් තියෙනවා පුතේ මම මෙන්න මේ කරුණු පහ sannivedana ප්‍රධාන මූලිකාංග පහක් කියලා හඳුන්වනවා මම පළක් වෙලාවට ළමයිට කියනවා මේ ඇවිල්ලා sannivedanaye සමීකරණය කියනවා ඒ කියන්නේ මේ ප්‍රධාන මූලිකාංග පහ කවුද දැන් ඕගොල්ලන්ට ඒ විභාගෙදී sannivedana නිර්වචන ආශ්‍රයෙන් sannivedanaye පැහැදිලි කරන්න එහෙමත් වෙන්න පුළුවන් එතකොට මේ ආකෘතියට සමානයිනේ හැරල්ඩ් රැස්වෙල්ගේ sannivedana නිර්වචනය කවරෙක් කුමන මාධ්‍යකින් කවරෙකුට කවර බලපෑමක් සඳහා ඉදිරිපත් කරයිද ඒ sannivedanaya කියලා හැරල්ඩ් රැස්වෙල් කියනවනේ එතකොට හැරල්ඩ් රැස්වෙල්ට අනුව නැත්නම් මේ ආකෘතියට අනුව මෙතන කවුද කියන්නේ කවුද මරු ප්‍රශ්නේ කවුද කියන්නේ sannivedakaya කුමක් කියයිද දැන් මේ sannivedakaya මොකක් කියයිද ආයේ මොකක් කියයිද කියන්නේ පණිවිඩය ඒ කියන්නේ සංදේශය කුමන නාලියකින්ද නාලිය මොකද්ද භාවිතා කරන මාධ්‍ය ජන මාධ්‍ය භාවිතා කරනවද නැත්නම් මාධ්‍ය විදියට පංචේන්ද්‍රිය පාවිච්චි කරනවද මොනවද පාවිච්චි කරන මාධ්‍ය කාහටද මේ මාධ්‍ය පාවිච්චි කරලා තොරතුරු දෙන්නේ කාටද ග්‍රාහකයා කාහටද කියන්නේ ග්‍රාහකයා කුමන බලපෑමක් සඳහාද කෙලින්ම කුමන බලපෑමක් සඳහාද කියන්නේ බලපෑම කියලා කියන්නේ පුතේ සරලව ගන්න sannivedakaya ග්‍රාහකයා වෙත තොරතුරක් ලබා දෙද්දී sannivedakayaට තියෙන අරමුණක් ඒ කියන්නේ තමන් sannivedakaya වෙලා ග්‍රාහකයාට පණිවිඩයක් දෙද්දී අරමුණක් තියෙනවා sannivedakayaට ඉටු කරගන්න. ඒක ඉෂ්ට වෙනවද නැද්ද කියලා බලනවා කියන එක තමයි බලපෑම කියන්නේ. ඒ කියන්නේ අපි දැන් විනෝදාස්වාදයේ අරමුණු කරගෙන ග්‍රාහකයාට පණිවිඩයක් දෙනවා. එතකොට ග්‍රාහකයා තුල ලබා දීපු පණිවිඩයට අනුව හැසිරීම අධ්‍යයනය කරනවා. ග්‍රාහකයා යම්කිසි බලපෑමකට ලක් වෙලාද. හරිද? ඒ කියන්නේ අපිට දැනගන්න පුළුවන් අපේ වැඩසටහනට කොච්චර ආකර්ෂණයක් ඇති වෙලාද. ඒ කියන්නේ අපේ අරමුණ සාර්ථකයි. ග්‍රාහකයා අපි දීපු විනෝදාස්වාද ජනක වැඩසටහන පිළි අරගෙන රේටින්ග්ස් වලත් අපේ වැඩසටහන ඉහළින්ම තියෙනවා. ඒ කියන්නේ ග්‍රාහකයා බලපෑමකට ලක් වෙලා. දැන් වෙළඳ දැන්වීම වලින් කරන්නේ තෝකනේ. වෙළඳ දැන්වීම වල අරමුණ තමයි ඒ නිෂ්පාදනය වැඩි වැඩියෙන් මිලදී ගන්න එක. එතකොට වැඩි වැඩියෙන් මිලදී ගන්නවා කියලා දැනගත්තම අපි දන්නවා ඒ වෙළඳ දැන්වීම බලලා ග්‍රාහකයා බලපෑමකට ලක් වෙලා කියන. එතකොට ඔය බලපෑම පිළිබඳව sannivedanayේදී විඩේ කතා වෙනවා. එහෙනම් මෙන්න මේ ආකෘතිය ඇතුලේ තියෙන මේ කාරණා පහ ඔයාලට මතකයි. අපි යමු ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නය තුල තියෙනවා හැරල්ඩ් ලැස්වෙල් ආකෘතියේ අංග අනුපිළිවෙලින් දක්වා ඇත. මට උත්තරයක් එවන්න විනාඩියක් දෙන්න. උත්තරයක් එවන්න. බලන්න ඕගොල්ලන්ගේ උත්තර කොච්චර සාර්ථකද කියලා බලන්න. උත්තරයක් එවන්න කට්ටියම මැසේජ් එකක් දාන්න ඒ ඇති. හැරල්ඩ් ලැස්වෙල් ආකෘතියේ අංග අනුපිළිවෙලින් දක්වා ඇත. දක්වා ඇත්තේ. උත්තරයක් එවන්න කට්ටිය. මනීෂාගේ උත්තරේ 4. තව කට්ටිය උත්තර එවන්න. නැද්ද සද්දයක්? සඳරු උත්තරයක් එවන්න. සඳරුත් උත්තරයක් එවනවා.
සඳරුගේ උත්තරෙත් 4. අපි බලමු. වෙලාව ගන්න නැතුව අපි බලමු. දැන් හැරල්ඩි ලැස්වෙල් ආකෘතිය ගැන හොඳට ඔළුවේ මතක තියාගන්න. මම ස්ක්‍රීන් එකත් එක දැම්මා. එතකොට අපි බලමු මෙහෙම. B කියන්නේ මොකද්ද? බාධක. එහෙනම් ඒ හැරල්ඩි ලැස්වෙල් ආකෘතියේ ඒ වර්ණය පිළිබඳව කතා කළ යුතුම නැත. මොකද අනිත් ඒවා ගැලපුණත් B බාධක ගැන හැරල්ඩි ලැස්වෙල් ආකෘතිය කතා කරන්නේ නැහැ. දෙවෙනි උත්තරය දෙමු. A තොරතුරු මූලාශ්‍රය. හරි? තොරතුරු මූලාශ්‍රය කියලා එකක් තියෙනවා. B බාධක ගැලපෙන්නේම නැහෙනි. හරිද? ඉෂාරා දිල්ෂානිත් 4 කියලා උත්තරේ වෙනවා. C ග්‍රාහකයා ඉන්නවා. D සංදේශය තියෙනවා. E බලපෑම තියෙනවා. නමුත් අර අපි කතා කරන තොරතුරු මූලාශ්‍රය සමහරවිට තොරතුරු මූලාශ්‍රය කියලා අපි සංනිවේදකයා විදිහට හඳුන්වනවා. මූලාශ්‍රය කියන කාරණේදී. නමුත් B බාධක කියන කාරණේ එතනදී සාකච්ඡා වෙන්නේ නැහැ. තුන්වෙනි උත්තරේ මේකේ තියෙනවා E කියලා කියන්නේ බලපෑම. F කියන්නේ සංනිවේදකයා ඉන්නවා. G කියන්නේ අර්ථකථනය. එහෙනම් ඒ ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ අර්ථකථනය පිළිබඳව සාකච්ඡා වෙන්නේ නැහැ. හැරල්ඩි ලැස්වෙල් ආකෘතිය තුල. 4 බලමු. F සංනිවේදකයා ඉන්නවා. D සංදේශය තියෙනවා. J ඕමාද්‍ය තියෙනවා. C විකේතකරය නැත්තම් ග්‍රාහකයා ඉන්නවා. E බලපෑම සිද්ධ වෙනවා. ඕගොල්ලන්ගේ උත්තරේ හරි. අපි පස්වෙනි උත්තරෙත් බලමු. A තොරතුරු මූලාශ්‍රය, B බලපෑම බාධක. ඒ නිසා ඒ ගැන උත්තරේ සලකලා බලලා වැඩක් නැහැ. උත්තරේ 4. උත්තරේ 4 දාගත්තු අය හරියට දාගන්න. හරි. දැන් ඔන්න ප්‍රශ්න 23ක් සාකච්ඡා කරලා තියෙනවා. අපි බලමු 24 වෙනි ප්‍රශ්නේ ඉඳලා මොකද්ද තියෙන්නේ කියලා. 24. ඔන්න නියම ප්‍රශ්නයක්. ශ්‍රාම් ඔස්ගුඩ් ආකෘතියේ වැදගත්ම අංගය වන්නේ. ශ්‍රාම් ඔස්ගුඩ් ආකෘතියේ වැදගත්ම අංගය වන්නේ. දැන් එහා පැත්තකට යන්න වෙනවා. ශ්‍රාම් ඔස්ගුඩ් ආකෘතියත් මම පෙන්නන්නම්කෝ. මෙන්න ශ්‍රාම් ඔස්ගුඩ් ආකෘතිය. විල්බර් ශ්‍රාම් සහ චාල්ස් ඔස්ගුඩ් කියන දෙන්න තමයි මේ ආකෘතිය ඉදිරිපත් කරේ. මේ ආකෘතිය රේඛීය නොවන ආකෘතියක්. රේඛීය නොවන ආකෘතියක්. ඇයි ඒ? විල්බර් ශ්‍රාම් එක් අවස්ථාවකදී කියනවා මේ ආකෘතිය හා සම්බන්ධ ප්‍රකාශයක් නිකුත් කරනවා. sannivedanaya කියලා කියන්නේ එක් තැනකින් පටන්ගෙන තවත් තැනකින් අවසන් වන දෙයක් නෙවෙයි. එය අඛණ්ඩව ගලා යන ක්‍රියාවලියක් කියලා විල්බර් ශ්‍රාම් කියනවා. ශ්‍රාම් කියන්නේ මේ වක්‍රාකාරව මේක ඇඳලා. මේක නැවතීමක් නැහැ. හරි? සංදේශය තියෙනවා. ආකේතකරයෙන් සංදේශය විකේතකරයේ වෙත අරන් එනවා. විකේතකරයේ ඒක අර්ථකථනය කරලා නැවත ආකේතකරය මගින් නැත්තම් අර අපි කියන්නේ sannivedakaya grahakaya හුවමාරු වෙනවා කියලා මෙතනදී. sannivedakaya grahaka භූමිකා මෙහිදී හුවමාරු වෙනවා. අන්තර්පුද්ගල sannivedanayේදීත් අපිට ඕක දකින්න පුළුවන්. දැන් මම sannivedakaya විදියට ඕගොල්ලන්ට පණිවිඩයක් දෙනවා. දැන් ඕගොල්ලෝ පණිවිඩය දුන්නාට පස්සේ ඊට ප්‍රතිචාරයක් දක්වනවා. ප්‍රතිචාරය දක්වනවා කියලා කියන්නේ ඔයාලා පෙරලා මට පණිවිඩයක් දෙන එක. එතකොට ඔයාලා මට ප්‍රතිචාර දක්වනවා කියලා කියන්නේ ග්‍රාහකයා වෙච්ච ඕගොල්ලෝ sannivedakaya වෙනවා. මම ග්‍රාහකයා වෙනවා. එතකොට ඒ ආකෘතිය තමයි මේ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් ඔයාලට ඒක පේනවා. එතකොට ප්‍රශ්න පත්‍රයේ තියෙන මෙන්න මෙහෙම කතාවක්. වැදගත්ම අංගය මොකක්ද? වැදගත්ම අංගය. ප්‍රශ්නේ නැවත බලා ගන්නකො. වැදගත්ම අංගය. A තියෙනවා. F තියෙනවා. B තියෙනවා. D තියෙනවා. G තියෙනවා. A තියෙනවා. F තියෙනවා. B තියෙනවා. D තියෙනවා. G තියෙනවා. ඔයාලා මතක තියාගන්න මේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? 24 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. මම ආයේ අනිත් පැත්තේ තියෙන ඒ සටහන ඔයාලට යොමු කරන්නම්. දැන් බලන්න වැදගත්ම අංගය මොකක්ද කියන්නේ. මේක ඇතුලේ සාකච්ඡා වෙන වැදගත්ම අංගය. ඔයාලට ඉලක්කම් මතක නැත්නම් අකුරු හරියවන්නකෝ. මේ ඇතුලේ තියෙන වැදගත්ම අංගය. A තිබුණා මට මතක හැටියට, B තිබුණා,
G තිබුණා. මේ කියනව කාරණා ටික හොඳට මතක තියාගෙන මොකක්ද උත්තරේ කියලා මට එවන්න. මොකක්ද උත්තරේ? විනාඩියක් දෙන්න උත්තරේ වන්න වැදගත්ම අංගය මොකක්ද? ඔන්න දැන් කාරණා ටික බලා ගන්න. A කියන්නේ තොරතුරු මූලාශ්‍රය, B කියන්නේ බාධක, C කියන්නේ ග්‍රාහකයා, D කියන්නේ සංදේශය, E කියන්නේ බලපෑම, F කියන්නේ ආකේතකරය නැත්නම් සංනිවේදකයා, G කියන්නේ අර්ථකථනය, H කියන්නේ අග්‍රස්ථානය, I කියන්නේ පෙරහණු, J කියන්නේ මාධ්‍ය. ප්‍රශ්නේ අහන්නේ වැදගත්ම අංගය මොකක්ද කියලා. වැදගත්ම අංගය කිව්වම අනිකුත් සංනිවේදන ආකෘතිවල දකින්නට නොලැබෙන මේ ආකෘතිය දකින්නට ලැබෙන ආකෘතිය. මේක රේඛීය නොවන ආකෘතියක්. උත්තරයක් එවන්න. මේක රේඛීය නොවන ආකෘතිය. කාටද පුළුවන් උත්තරයක් එවන්න? ටක් ගාලා එවන්න. විනාඩියක් දෙන්න. දැන් මෙතන A කියන්නේ තොරතුරු මූලාශ්‍රය, B කියන්නේ බාධක, G කියන්නේ අර්ථකථනය. මේ අතර වැදගත්ම අංගය. කෝෂිලා උත්තරයක් එවන්නකෝ බලන්න. සංදේශය කියලා උත්තරයක් එවනවා. වැදගත්ම අංගය හොඳේ. අර්ථකථනය සර්. කවුද ඒ උත්තරේ දුන්නේ? කෝෂිල. උත්තරය ඒ කියන්නේ G අර්ථකථනය තමයි හරිම උත්තරේ. මොකද වැදගත්ම අංගය ඕක. හරි? වැදගත්ම අංගය ඕක. නිසා හොඳට මතක තියාගන්න අනිත් සංනිවේදන ආකෘති තුල දකින්නට නොලැබෙන වැදගත්ම අංගයක් මේක ඇතුලේ දකින්න හම්බ වෙනවා. ඒ තමයි G අර්ථකථනය. උත්තරේ හරි. හරි. අපි එනවා ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ. 25. ඔන්න දැන් සංනිවේදන ආකෘති කතන්දරේ සංනිවේදන ආකෘති කතන්දරේ ඉවරයි. මොකද්ද 20 සංනිවේදනයේ කාර්යයන් පිළිබඳ නොගැලපෙන ප්‍රකාශ 2 විනෝදාස්වාද සම්පාදනය 3 සන්දර්භානුගත. මට දෙන්න උත්තරයක්. 1 පෙළඹවීම, 2 විනෝදාස්වාද සම්පාදනය, 3 සන්දර්භානුගත වීම, 4 උපදේශ සම්පාදනය, 5 තොරතුරු සම්පාදනය. තප්පර කීපයක් දෙන්නම් උත්තරයක් එවන්න. කාටවත් උත්තරයක් නැද්ද? කෝෂිලා මොකද්ද උත්තරේ? ඉෂාරා මොකද්ද උත්තරේ? මනීෂා සඳරු මොකද්ද උත්තරේ? සන්දර්භානුගත වීම. මොකද්ද හේතුව පුතේ ඒකට? ඒ උත්තරේට හේතුව මොකද්ද වගේ? සන්දර්භානුගත වීම කියන්නේ පරිසරයට අනුව හරි. ඒක අදාළ වෙන කොටසක් තියෙනවා පුතේ. මම හිතුවේ ඒවා ඒක තේරුම් ගන්න මේ උත්තරේ කිව්වේ කියලා. ඒක සංනිවේදනයේ මූලිකාංග වලට. නෑ මූලිකාංග වලට ඒක අදාළ වෙන්නේ නෑ. ඔයාලට මතක නෑ කොටස මං හිතන්නේ. ඔයාගේ උත්තරේ වැරදි නෑ.
මතක තියාගන්න sannivedanaya කාර්යයන් 4ක් අපි ඉගෙනගෙන තියෙනවා. හොඳට මතක තියාගන්න. තොරතුරු සම්පාදනය, උපදේශ සම්පාදනය, ඒ කියන්නේ අධ්‍යාපනය කියන කාරණෙත් එක්කම. ඊට පස්සේ විනෝදාස්වාද සම්පාදනය, විනෝදාස්වාද සම්පාදනයේ කියන ප්‍රතිෂ්ඨාපන කාර්ය කියලා අලුතෙන් අහනවා නම් ලියා ගන්න. ඔන්න ඔය කියන කාරණා 4 පෙළඹවීම, මේ කියන කාරණා 4 අපි sannivedanaya කාර්යයන් විදිහට අඳුර ගන්න. එතකොට මේක ඇතුලේ සන්දර්භානුගත වීම කියන එකක් තියෙනවා. සන්දර්භානුගත වීම කියන කාරණේ අදාළ වෙන්නේ sannivedanaya ස්වභාවයට. sannivedanaya ස්වභාවය. ඔන්න මුල් පාඩම් මේ. එතකොට මේ sannivedanaya ස්වභාවයට උත්තරේ මතක තියාගන්න. උත්තරේ ඇහුවා. උත්තරේ 3 සන්දර්භානුගත වීම. සන්දර්භානුගත වීම ස්වභාවය sannivedanaya ස්වභාවයක්. මොනවද sannivedanaya ස්වභාවය? sannivedanaya සංකේතාත්මකයි. sannivedanaya සන්දර්භානුගතයි. sannivedanaya බලය වේ. තව මොනවද? sannivedanaya විවිධාකාර වේ. මේ කියන කාරණා ටික තමයි sannivedanaya ස්වභාවයට යොදා ගන්න පුළුවන්. දැන් sannivedanaya කාර්යයන් කියද්දී පුතේ පරණ සිලබස් එක ඇතුලේ මීට වඩා කාර්යයන් තිබුණා. මොනවද තිබුණේ? දේශපාලනික කාර්ය, සමාජ සුබසාධනවාදී කාර්ය, එතකොට සමාජානුයෝජන කාර්ය, ඔහොම කියලා කාර්යයන් වැඩිපුර කීපයක් තිබුණා. ඒක දැන ගැනීම පිණිස තමයි මම ඔයගොල්ලන්ට නිකන් ඔය කියලා දුන්නේ. හරි. ඔන්න දැන් උත්තරේ 3 කියලා කිව්වා. මොකද අනිත් ඒවා ඔක්කොම sannivedanaya කාර්යයන්. අහන්නේ නොගැලපෙන ප්‍රකාශයේ උත්තරේ 3 සන්දර්භානුගත වීම. 26 පොදු ජීවන රටාවක් සඳහා අවශ්‍ය හර පද්ධතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය මෙහෙවරට අදාළ වන්නේ. පොදු ජීවන රටාවක් සඳහා අවශ්‍ය හර පද්ධතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය මෙහෙවරට අදාළ වන්නේ. 1 සහනුභූතිය, 2 සංස්කෘතික හුවමාරුව, 3 සංජානනය, 4 සාක්ෂරතා ඥානය, 5 සමාජානුයෝජනය. බලන්න උත්තරයක් දෙන්න. පොදු ජීවන රටාවක් සඳහා අවශ්‍ය හර පද්ධතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය මෙහෙවරට අදාළ වෙන්නේ. මොකද්ද මේ? පොදු ජීවන රටාවක් සඳහා හර පද්ධතියක් හදන්න. හර පද්ධතිය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. අදාළ වෙන කාරණේ මොකද්ද? ඔයාලම කියන්න උත්තරයක්. ඔයාලමට උත්තරයක් දෙන්න. සහනුභූතිය කියන්නේ වාකට වචනවල පැටලිල්ල තියෙනවා ඇති. උත්තරයක් නැද්ද? මොකද සහනුභූතිය කියන්නේ? මොකද සහනුභූතිය කියන්නේ? මට ඒක දෙන්න උත්තරයක්. කෝෂිලා මට උත්තරයක් දෙන්න සහනුභූතිය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද සහනුභූතිය කියන්නේ? උත්තරයක් නැද්ද? උත්තරයක් නැද්ද? සානුභූතිය කියලා කියන පුතේ මතක තියාගන්න හොඳටම මේක නැවත නැවත මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. සහනුභූතිය කියලා කියන්නේ කෙනෙකුගේ චිත්ත ස්වභාවය Tamanට ආරෝපණය කර හැඟීමක් ඇති කර ගැනීම. දැන් සමහර අය hina වෙලා හිටියත් ඔයාලා දන්නවා ඒගොල්ලෝ දුකෙන් ඉන්නේ කියලා. ඔයාලා කියනවා මට තේරෙනවා ඔයා කොච්චර hina වුණත් ඔයාලා දුකෙන් ඉන්නේ කියලා. අන්න සහනුභූතිය. ඒතර සහනුභූතිය මේ කියන කාරණේදී වැදගත් වෙන්නේ නැහැ. සංස්කෘතික හුවමාරුව. ඒ කියන්නේ එක් සංස්කෘතියක ලක්ෂණ තවත් සංස්කෘතියකට හුවමාරු වෙන. උදාහරණයක් විදිහට විවාහ උත්සවයකදී දෙමළ කෙනෙක් සිංහල කෙනෙක් බැන්දම සංස්කෘතික හුවමාරුවක් සිද්ධ වෙනවා. ඒක මේකට අදාළ වෙන්නේ නැහැ. සංජානනය. මාධ්‍යමකින් නිකුත් කරන තොරතුරු ධාරණය කර ගැනීම. ඊට පස්සේ සාක්ෂරතා ඥානය. ලිවීමේ කියවීමේ හැකියාව. මේ ඥානය.
එතකොට අදාළ වෙන්නේ මොකද්ද? සමාජානුයෝජනය. සමාජයට අනුගත වීම. එතකොට පොදු ජීවන රටාවක් සඳහා අවශ්‍ය හරපද්ධතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය මෙහෙවරට අදාළ වෙන්නේ මතක තියාගන්න සමාජානුයෝජනය කියන ක්‍රියාවලිය. ඒ කියන්නේ සමාජානුයෝජනය කියලා කියන්නේ සමාජයට අනුගත වීම. දැන් මේ ওই සමාජයට අනුගත වීම කොටස් තුනකින් තියෙනවා. කොටස් තුනකින්. sannivedana හරහා සමාජානුයෝජනය වෙනවා මිනිස්සු. හරිද? මාධ්‍ය හරහා සමාජානුයෝජනය වෙනවා. එතකොට පොදු ජීවන රටාවක් සඳහා අවශ්‍ය හරපද්ධතිය සමාජානුයෝජනය හරහා ලැබෙනවා. මේ සමාජානුයෝජනයේ කොටස් තුනකට අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉස්කෝලේ උගන්වලා තියෙනවා කියලා මම හිතනවා. එක තමයි තදාත්මීකරණය. හරි? එක තමයි තදාත්මීකරණය. ඊට පස්සේ භූමිකා නිරූපණය. අහලා තියෙනවා ඇති. භූමිකා නිරූපණය. අහලා තියෙනවද මෙව්වා? ළමයි අනේ මට ළමයි උත්තරයක් දෙන්නකෝ. කතා කරන්නේ නැහැ ඔයගොල්ලෝ. එක තමයි අනුකරණය, අපි මුලින්ම ගමු. එක අනුකරණය, දෙක තදාත්මීකරණය, තුන භූමිකා නිරූපණය. අනුකරණය කියන එක ඔයගොල්ලෝ දන්නවා. තදාත්මීකරණය කියලා කියන්නේ අපි අසුරු කරන අයගේ චරිත ස්වභාවයෙන් අපිට ආරෝපණය කරගන්න එක. තදාත්මීකරණය වීම. ඊට පස්සේ භූමිකා නිරූපණය. බොහෝ දුරට අපි භූමිකා නිරූපණය සිද්ධ කරන උදාහරණයක් විදිහට පොඩි කාලේ ඉස්කෝලේ යනකොට අපි අපේ ආස කරන ගුරුවරයාව ගෙදර ඇවිල්ලා අනුකරණය කරමින් භූමිකාව රඟ දක්වනවා. ඉතින් ඒ වගේ සමාජානුයෝජන ක්‍රියාවලිය මෙතනදී වැදගත්. උත්තරය 5. හරි 27. සාම්ප්‍රදායික මාධ්‍ය පරිසර හිතකාමී සරල sannivedana භාවිතයකි. ඒට අදාළ කරගත නොහැකි වන්නේ එක සරල ව්‍යුහය, දෙක තේමා අන්තර්ගතය, තුන සංවිධානගත ව්‍යුහය, හතර නම්‍යශීලීත්වය, පහ සංස්කෘතික සන්දර්භය. දැන් ඔයාලට මතක් වෙන්න ඕන සාම්ප්‍රදායික sannivedanaya පිළිබඳව කතාව. සාම්ප්‍රදායික sannivedana. සාම්ප්‍රදායික මාධ්‍ය. මතකද මේ සාම්ප්‍රදායික මාධ්‍ය කියන කොටස? අමතක වෙන්න විදියක් නැහැ. කතා කරන්න ළමයි. සාම්ප්‍රදායික මාධ්‍ය. මොකද්ද සාම්ප්‍රදායික මාධ්‍ය කියලා සරලව හඳුන්වන්නේ? ඔයාලට නිර්වචනයක් එහෙමත් දීලා ඇති. සාම්ප්‍රදායික මාධ්‍යයක් කියලා සරලව හඳුන්වන්නේ කාලාන්තරයක් තිස්සේ ග්‍රැමි ප්‍රජාව අතර තොරතුරු, දැනුම, විවේකය, විනෝදය සඳහා භාවිතා වන අවට පරිසරයෙන් සපයාගත හැකි සම්පත් උපයෝගී කරගෙන සිදු කරන sannivedana ක්‍රම. හොඳට මතක තියාගන්න මේ නිර්වචනය. නිර්වචනය කියන්නේ මේ පැහැදිලි කිරීම. සාම්ප්‍රදායික sannivedana කියන්නේ මොකක්ද කියලා අහපුවම දෙන්න තියෙන උත්තරේ. කාලාන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර තොරතුරු, දැනුම, විවේකය, විනෝදය සඳහා භාවිතා වන අවට පරිසරයෙන් සපයාගත හැකි සම්පත් උපයෝගී කරගෙන සිදු කරන sannivedana. නැත්නම් sannivedana ක්‍රම. එතකොට මේ සාම්ප්‍රදායික මාධ්‍ය බොහෝදුරට ඔයගොල්ලෝ දන්නවා අතීතයේදී භාවිතා කර තොරතුරු හොමාරු කර ගැනීම සඳහා යොදාගත් ක්‍රමවේද. කොලාතු එල්ලීම, එතකොට සක්හඬ, බෙරහඬ, නලාහඬ, හූව, දුම් ගැස්සවීම, අතු එල්ලීම, සලකුණු තැබීම, කොඩි එල්ලීම, සත්තු අත පණිවිඩ යැවීම, මේ හැම දෙයක්ම සාම්ප්‍රදායික මාධ්‍යයට අදාළ කාරණා. මේ හැම දෙයක්ම සාම්ප්‍රදායික මාධ්‍යයට අදාළ කාරණා. එතකොට සාම්ප්‍රදායික මාධ්‍යයේ විශේෂිත ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ ලක්ෂණ කීපය මේකේ තියෙනවා. මේකට නොගැලපෙන දේ මොකද්ද? එක සරල ව්‍යුහය, දෙක තේමා අන්තර්ගතය, තුන සංවිධානගත ව්‍යුහය, හතර නම්‍යශීලීත්වය, පහ සංස්කෘතික සන්දර්භය. මට උත්තරයක් දෙන්න විනාඩියක් දෙන්න. පාඩම් කරලා තියෙනවා මට උත්තරයක් දෙන්න මම පැහැදිලි කිරීමකුත් කරනවා. මනීෂා මට උත්තරයක් දෙනවා. අනිත් අය උත්තරයක් දෙන්නේ නැද්ද? මතක තියාගන්න සාම්ප්‍රදායික මාධ්‍ය තුල ලක්ෂණ කීපයක් තියෙනවා. ඔය ලක්ෂණ කීපය ඇතුලෙන් නැත්තේ මනීෂා දීපු උත්තරේ හරි. උත්තරේ 3 සංවිධානගත ව්‍යුහය. සංවිධානගත ව්‍යුහයක් තියෙන්නේ ජනමාධ්‍ය ඇතුලේ.
නැත්තම් ජන සංනිවේදනය ඇතුලේ. සාම්ප්‍රදායික මාධ්‍ය තුල සංවිධානගත ව්‍යුහයක් නැහැ. සරල ව්‍යුහයක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට අවබෝධ කරගන්න පුළුවන් ව්‍යුහයක් තියෙනවා. අතුලාන්තයක් තියෙනවා. හරි. දැන් ඔය උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔය ගොක්කොල කෙසෙල් කියන ද්‍රව්‍ය පාවිච්චි කරලා මේ සාම්ප්‍රදායික මාධ්‍ය ක්‍රියාවලිය හදා ගන්න පුළුවන්. දැන් ගොක්කොල පාවිච්චි කරනවා. ඇයි පාවිච්චි කරන්නේ? අපිට තේරෙනවා. අපිට ගොක්කොලයක් එල්ලපුවම දන්නවා එක්කෝ මලගෙදර මේ දානෙකයක් සමහරකට ගොක්කොල එල්ලනවා ඔය දෙවියන්ගේ අසනීප වගේ හැදුනම එන්න එපා කියන්න යොදන්න ඒ ගොක්කොල එල්ලන අවස්ථා තියෙනවා. එතකොට එතන පොඩි සරල ව්‍යුහයක් තියෙනවා. අතුලාන්තයක්. එතකොට තේමාත්මක අන්තර්ගතයක් තියෙනවා. පේපර් එකේ තියෙන තේමා අන්තර්ගතය කියන. තේමාත්මක අන්තර්ගතයක්. ඒ කියන්නේ හැම සාම්ප්‍රදායික මාධ්‍යයක් තුලම ලොකු අන්තර්ගතයක් තේමාවක් තිබුණා. තේමාවක්. විශ්වාසය, විනෝදය, විශ්‍රාන්තිය, භාව ප්‍රකාශන මේ කියන තේමාවන් තිබුණා. හරි. දැන් ඔය කොලාතු එල්ලීම බොහෝ දුරට ඔය ලෙඩ රෝග සම්බන්ධව කොලාතු එල්ලුවා. හරි. හොඳට මතක තියාගන්න. එතකොට සාම්ප්‍රදායික මාධ්‍ය තුල තිබිච්ච සමහර විශ්වාසයන් සහිත දේවල් සාම්ප්‍රදායික මාධ්‍ය තුල තිබිච්ච ඔය කෙම් ක්‍රම කියන ඒවා. ඒව තුල තේමාත්මක අන්තර්ගතයක් තිබුණා. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ නම්‍යශීලීත්වය ඕනෑම තැනක ඕනෑම විදියකට මේ සාම්ප්‍රදායික මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔය යාතු කර්ම අනම්මනම් ඊට පස්සේ ගත්තම ඔය සාම්ප්‍රදායික මාධ්‍යයට අදාළ වෙන කාරණානේ පුතේ ඔය ලංකාවේ වගේ ගත්තම ඔය ගැමි නාට්‍ය කලාව හරි ඒවා කුඹුරට කමතට ඕන තැනක මේ දේවල් රඟ දක්වන්න පුළුවන්. හරි. ඒකම ওই සාම්ප්‍රදායික මාධ්‍ය කියන දැන් ඔය කොළත්තු එල්ලීම කුඹුරෙත් එල්ලලා තියෙනවා. කුඹුරෙත් එල්ලනවා. ඒක කෙමක්. හරි. දැන් ඒ නම්‍යශීලීත්වය. තව තියෙනවා සංස්කෘතික සන්දර්භය. ඒ කියන්නේ ඕනෑම වෙලාවක මේ සාම්ප්‍රදායික මාධ්‍ය තුල සංස්කෘතික වටපිටාවක් තිබුණා. කැමි චාරිත්‍ර වාරිත්‍ර ඇදහිලි විශ්වාස කලා කටයුතු මේ සියලුම දේ ඒ සම්ප්‍රදායික මාධ්‍ය තුල තිබුණා. ඒ සම්ප්‍රදායික මාධ්‍ය තුල තිබුණා. ඒක මතක තියාගන්න. හැමතිස්සෙම මේක මතක තියාගන්න ඕන. හරි? දැන් ඔය අලුත් අවුරුදු දවසට ගනුදෙනු කිරීම කියලා. චාරිත්‍රාක් කියනවා. ඒ චාරිත්‍රයේදී අපි කිරි ගහකටනේ කොටන්නේ කැත්තේ. හරිද? එතකොට ඒ චාරිත්‍රය අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච එකක්. අපේ සිංහල සංස්කෘතියත් එක්ක බැඳිච්ච එකක්. මේ චාරිත්‍ර වාරිත්‍ර සියල්ලම. එතකොට සංස්කෘතික සන්දර්භය කියන එක අදාළයි. අනික තව එකක් තියෙනවා අවම පිරිවැය. ඉතා අඩු වියදමකින් මේවා නිර්මාණය කරගන්න පුළුවන්. දැන් ගමේ මොකක් හරි ගම්මඩුවක් තිබ්බොත් පිරිතක් තිබ්බොත් ස්වභාවික දේවල් නේ පුතේ පාවිච්චි කරන්නේ. ස්වභාවික දේවල් පාවිච්චි කරන්නේ. එතකොට අපිට ලොකු වියදමක් යන්නේ නැහැ. අඩු පිරිවැයක් යන්නේ නැත්නම් අවම පිරිවැයක් යන්නේ. ඉතින් ඕවා තමයි ලක්ෂණ. එතකොට ලක්ෂණ වල අදාළ නොවෙන්නේ මෙන්න මේ කියන සංවිධානගත ව්‍යුහය. සංවිධානගත ව්‍යුහය. ඒක හොඳට මතක තියාගන්න. ඉෂාදී. මාව ඇහෙනවද පුතේ වාට? ඉෂාදී. ඔව් සර්. ඉෂාදී කොයිද ඉස්කෝලේ? සිරිමාව බණ්ඩාරම. කොහෙද කොළඹද? නෑ හඟුරන්. හඟුරංකෙත. අනේ මේ මෙතන ඉන්න දරුවන්ගේ ගම් ඇත්තටම ගම් කොහෙද මට චුට්ටක් එක මතක් කරන්න ඕනේ. මමත් කැමති ඒක දැනගන්න. මේක අතිශය කියන්නේ ලංකා පුරාම යන වැඩ කටයුත්තක් ඒක. අපි අහමුකෝ මේ ඉෂාරා දිල්ෂානි වා කොහෙද පුතේ ගම? මයික් එකෙන් කතා කරන්න කැමති නැති කට්ටිය මැසේජ් එකක් දාන්න. කෝෂිලා කොහෙද ගම? කඩුවෙල සර්. කඩුවෙල. මනීෂා කොහෙද ගෙවල්? සඳරු කොහෙද? කට්ටිය මැසේජ් එකක් දාන්න මට. ඇත්තට මේක ඉතාල වැදගත් මේ කුලිය පිටියේ නේ මනීෂාද කුලිය පිටියේ. සඳරු කුලිය පිටියේ. මගේ මේ 20 22 ක්ලාස් එකකට කුලිය පිටිය හලාවත පැත්තේ ළමයි වගේක් ඉන්නවා. හරි.
වල්පිට මුල්. අතරම සතුටුයි මේ අපේ උගන්නන කාමේ දිස්ත්‍රික් කියන පිටට ගිහිල්ලා අපිට මේ උගන්නන්න පුළුවන් වෙච්ච එකක් එක. අතරම හොඳයි. සාර්ථකයි වැඩසටහන. අපි කතා කරේ එතකොට 27 වෙනි ප්‍රශ්නේ. අපි එනවා 28. යුද තොරතුරු ලබා දීමට භාවිතා කළ මාධ්‍ය ජනයා වෙනුවෙන් භාවිතා කරන ලෙස ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද්දේ ජෝන් ඩුවි, චාල්ස් කුලි, විල්බර් ස්ට්‍රාම්, ජෝන් රීඩ්, හැරල්ඩ් ලී ලැස්වෙල්. ජෝන් ඩුවි, චාල්ස් කුලි, විල්බර් ස්ට්‍රාම්, ජෝන් රීඩ්, හැරල්ඩ් ලැස්වෙල්. නැත්නම් හැරල්ඩ් ලී ලැස්වෙල්. මොකක්ද මේකට උත්තරේ? පළවෙනි පාඩම් වලට කියපුවම මේ පළවෙනි පාඩම් වල තියෙනවා ජනමාධ්‍යයක් ලෙස ගුවන් විදුලි අතීතයේ පාවිච්චි කළේ මේ මිනිස්සුන්ට තොරතුරු සම්පාදනය කරන්න නෙමෙයි කියලා කිව්වා. එයාලා පාවිච්චි කරේ දෙවන ලෝක යුද්ධයේදී යුද පුවත් වාර්තාකරණය කරන්නත් විශේෂයෙන් යුද නැව් හා ගොඩබිම එක්ක සම්බන්ධතාව පවත්වා ගන්නත් තමයි මේ ගුවන් විදුලිය මුල් කාලේ පාවිච්චි කරේ. දැන් දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවනේ. දෙවන ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ මෙතන ඉන්න එක්කෙනෙක් කියනවා මේක දැන් යුද පුවත් වාර්තාකරණයට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ සුභසිද්ධිය විනෝදාස්වාදයේ මේ කියන කටයුතු වෙනුවෙන් අපි පාවිච්චි කරන්න ඕනයි කියලා යෝජනා කරනවා. උත්තරයක් දෙන්න. ඔයාලට මේ කතාව අහලා තියෙනවනම් විශේෂයෙන් ජනමාධ්‍ය කියන පාඩමේදී මේ කොටස ඇහෙනවා. එහෙම්මම ඇහෙනවා. මේ කියන පුද්ගලයා මෙන්න මේ කියන ඉල්ලීම කළයි කියලා. යුද තොරතුරු ලබා දීමට භාවිතා කළ මාධ්‍ය ජනයා වෙනුවෙන් භාවිතා කරන ලෙස ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද්දේ. මනීෂා උත්තරයක් එවුවා. තව කවුද එවන්නේ? අනිත් අයත් එවන්න මට උත්තරයක්. උත්තරයක් නැත්ත කට්ටියට. අපි කතා කරමුකෝ. ජෝන් ඩුවි සම්බන්ධ වෙන්නේ පළවෙනි පාඩමේදී ඔයගොල්ලන්ට මතක ඇති ජෝන් ඩුවි කියන්නේ කවුද කියලා. ජෝන් ඩුවි කියලා කියන්නේ අධ්‍යාපන විද්‍යා ශාස්ත්‍රයේ විද්වතෙක්. ඔහු ලියනවා ග්‍රන්ථයක් ජනතාව සහ ඔවුන්ගේ ගැටලු කියලා. පළවෙනි පාඩමේදී මේක සඳහන් වෙනවා. ඔහු sannivedana අධ්‍යයනයේ විෂය ඉහළට ගේන්න නැත්නම් ශාස්ත්‍රීය විෂයක් ලෙස පත් කරන්නට අවශ්‍ය පදනම සකස් කරපු තුන් දෙනාගෙන් එක්කෙනෙක්. ඒ තමයි ජෝන් ඩුවි. දෙවෙනි එක්කෙනා බලමු මෙතන. දෙවෙනි එක්කෙනා තමයි චාල්ස් කුලි. චාල්ස් කුලිතුත් එහෙමයි. sannivedana අධ්‍යයනයේ විෂය ශාස්ත්‍රීය විෂයක් විදියට පත් කරන්න පදනම සකස් කරපු තුන් දෙනාගෙන් එක්කෙනෙක්. චාල්ස් කුලි. ඔහුගේ විශේෂ ක්ෂේත්‍රය තමයි සමාජ විද්‍යා ක්ෂේත්‍රය. ඔහු ලියනවා ග්‍රන්ථයක් සමාජ සංවිධානය කියන. ඊට පස්සේ විල්බර් ස්ට්‍රාම් ගැන මුදින් කතා කරන්න අවශ්‍ය නැහැ. ස්ට්‍රාම් sannivedana පියා කිව්වත් වැරදි නෑ. sannivedana සම්බන්ධ විවිධ නිර්වචන ඉදිරිපත් කරපු, sannivedana සම්බන්ධ ලොකු සේවයක් කරපු, ආකෘති ඉදිරිපත් කරපු හැම කාරණයක් පිළිබඳවම කතා කරපු කෙනෙක් තමයි විල්බර් ස්ට්‍රාම්. එතකොට ස්ට්‍රාම් මේකට අදාළ වෙන්නේ නැහැ. ඊළඟට එනවා ජෝන් රීඩ්. ඔව්. මේකට අදාළ වෙන පුද්ගලයා ජෝන් රීඩ් සාමිවරයා. ඔහු තමයි කියන්නේ ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව යුද්ධ තොරතුරු වාර්තා කිරීම සඳහා හුවමාරු කරපු මාධ්‍ය නැත්නම් තොරතුරු මාරු කිරීම සඳහා යොදාගත්තු මාධ්‍ය තොරතුරු සම්පාදනය නැත්නම් ජනතාව වෙනුවෙන් විනෝදාස්වාදය හා තොරතුරු සම්පාදනයේ යොදා ගන්න කියන ජෝන් රීඩ් කියන සාමිවරයා කියන්නේ. ඊට 15 වෙනි තියෙන උත්තරේ හැරල්ඩ් ලැස්වෙල් එහෙම ප්‍රකාශයක් කොහෙදවත් කරන්නේ නැහැ. ඔහු මම මතක හිටියද sannivedana චින්තකයෙකුටත් වඩා දේශපාලන විද්‍යා චින්තකයෙක්. හරි. අපි එනවා 29ට. ගුවන් විදුලි මාධ්‍යයේ ලක්ෂණ අතර වඩාත් වැදගත් වන්නේ. ගුවන් විදුලි මාධ්‍යයේ ලක්ෂණ අතර වඩාත් වැදගත් වන්නේ. A. පුළුල් කලාපයක් ආවරණය කිරීම. B. සරල ජංගමශීලී මාධ්‍යයක් වීම. C. සම්භාව්‍ය භාෂාවක් භාවිතා කිරීම. D. පරිකල්පන ශක්තිය ගොඩනැගීම අතින් ප්‍රබල වීම. ලක්ෂණ අතර වඩාත් වැදගත් වන්නේ මොනවද මේ? ගුවන් විදුලි මාධ්‍යයේ ලක්ෂණ ටික ඔයගොල්ලෝ මතක් කරගන්න. ගුවන් විදුලි මාධ්‍ය කියන්නේ පරිකල්පන මාධ්‍යයක්.
හොඳට මතක තියාගන්න. ඒතකොට ගුවන්විදුලි මාධ්‍ය ලක්ෂණ මොනවද? ඉස්කෝලේ උගන්වලා තියෙනවා. ශනිකයි කියලා උගන්වලා ඇති. පුළුල් කලාපයක් ආවරණය කරයි. එක් දිශාවකට සංදේශ ගමන් කරයි. සරල ජංගමශීලී මාධ්‍යයක්. එක් වරකදී තේරුම් ගත හැකි ලෙස සංදේශ ඉදිරිපත් කරයි. එක් ග්‍රාහක කොටස් ඉලක්ක කරගනිමින් වැඩසටහන ඉදිරිපත් කරන්න පුළුවන්. අන්තර්ජාතික ජාතික ප්‍රාදේශීය යන ප්‍රජා ගුවන්විදුලි ජාල ඇති කරලා තියෙනවා. ශ්‍රව්‍ය මාධ්‍යයක් ලෙස පරිකල්පන ශක්තිය ගොඩනැගීම අතින් ප්‍රබලයි. රූපවාහිනියට සාපේක්ෂව අඩු වියදම් සහිත මාධ්‍යයක්. මේ කියන ලක්ෂණ ටික ඔයාලට ඉස්කෝලේදී උගන්වලා තියෙනවා. මේ ලක්ෂණ ටික තවත් සරල විදිහට මම පන්තිවලදී උගන්වනවා ළමයි. දැන් වෙලාව පොඩි මදිකමක් තියෙනවා. අට උත්තරයක් එවනවා. 4 කියලා උත්තරයක් එවනවා. ඔව්. දැන් මේ කතා කරපු ලක්ෂණ අතුලින් 5 කියලාත් එවනවා. අපි 5 බලමුකෝ. A ABCD කියන 4මනේ. ඒ සියල්ලේදී ඒ පුළුල් කලාපයක් ආවරණය කරයි. ඔව් මේකෙදි තිබුණානේ. B සරල ජංගමශීලී මාධ්‍යයක් වීම. ඔව්. C සම්භාව්‍ය භාෂාවක් භාවිතා කිරීම. කවදාක්වත් නෑ පුතේ. සම්භාව්‍ය භාෂාවක් භාවිතා කරන්නේ නෑ. හේතුව තමයි මේ ගුවන්විදුලි මාධ්‍ය කියන්නේ සරල මාධ්‍යයක්. භාවිතා කරන මාධ්‍ය සරල වෙන්න ඕන. ජනතාවට තේරෙන්න ඕන. ඒ නිසා කොයි මොහොතකවත් සම්භාව්‍ය භාෂාවක් භාවිතා කරන්නේ නෑ. එතකොට සිද්ධ වෙනවා පොඩි අර්ථ බාධකයක්. ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ 4. උත්තරේ A B D. ඒක හොඳට මතක තියාගන්න. A B D. හරි. 30 ප්‍රශ්නේ. තොරතුරු ජාලා එකිනෙකට සම්බන්ධ කිරීම ජාලගතකරණයයි. එයට අදාළ නොවන ප්‍රකාශය වන්නේ. මේ නව මාධ්‍ය පාඩම තුල තියෙන කාරණයක්. නව මාධ්‍ය තුල A අකුරෙන් තියෙනවා LAN, B අකුරෙන් තියෙනවා WAN, C අකුරෙන් තියෙනවා UHF, D අකුරෙන් තියෙනවා WWW. නව මාධ්‍ය පාඩම බොහොම සක්‍රීය විදියට ඉස්කෝලේදී ඉගෙනගෙන තිබුණා නම් නැත්තම් වෙන පන්තියක හරි ඉගෙනගෙන තිබුණා නම් ඔයාලට මේ නව මාධ්‍ය තුල තියෙන මේ ජාලගතකරණයට අදාළ නොවන ප්‍රකාශය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. හරි. උත්තර තියෙනවා C, A, B, D, A B C D යන සියල්ලම කියලා. අදාළ නොවන ප්‍රකාශය මොකක්ද අහන්නේ? අදාළ නොවන ප්‍රකාශය. කාටද පුළුවන් උත්තර දෙන්න? කාටද පුළුවන් උත්තර දෙන්න? කාටද පුළුවන් උත්තර දෙන්න? හරි උත්තරයක් එවන්න. හරි උත්තරයක් කීපයක් එවලා තිබුණා. මේ බලමු උත්තර ටික. C කියලා උත්තරයක් එවලා තිබුණා. ඔය පුතේ අවබෝධ කරගෙන තියෙනවා. A අකුරෙන් තියෙන්නේ LAN කියන එක. ජාලගතකරණය කියන එක දන්නවා ඔයගොල්ලෝ. නෙට්වර්කින් කියන සිස්ටම් එක. මේක මම තව ඉදිරියේදී මේ පාඩම පැහැදිලි කරලා දෙන්නම්. ජාලගතකරණය නෙට්වර්කින්. ඒ කියන්නේ තොරතුරු ජාල එකිනෙකට සම්බන්ධ කිරීම ජාලගතකරණය කියලා තමයි කියන්නේ. ඒකෙදි ඔය LAN කියන එක අදාළ වෙනවා. local area network කියන එක තමයි LAN කියන්නේ. එතකොට WAN කියලා කියන්නේ wide area network කියන එක. එතකොට ඔය අපි කවුරුත් දන්න ජාලගතකරණය තමයි ඔය WWW කියලා කියන්නේ. ඒ world wide web කියන එක තමයි අදාළ වෙන්නේ. එතකොට UHF කියලා කියන්නේ ගුවන්විදුලියට සම්බන්ධ ඔය සංඛ්‍යාත ක්‍රියාවලියක්. එතකොට මෙතනදී ඉතුරු කාරණා තුනම
ජාලගතකරණයට සම්බන්ධයි UHF කියලා කියන්නේ ගුවන් විදුලියට සම්බන්ධ කාරණයක්. ඒ නිසා උත්තරේ C. ඒ කියන්නේ උත්තරේ 1. හරි. අපි කතා කරමු 31 වෙනි ප්‍රශ්නේ. 31 වෙනි ප්‍රශ්න. නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය කුසලතා අතර වඩාත් වැදගත් වන්නේ. වඩාත් වැදගත් වන්නේ. බලන්න වචනයට ඉස්සරහින් දාලා තියෙනවා වැදගත් වන්නේ නෙමෙයි. වඩාත් වැදගත් වන්නේ. අවසරයකින් තොරව පරිශීලකයන්ගේ ගෙනුම් වලට ඇතුල් වීම. ඒක එහෙම වැදගත් කාරණයක් නෙමෙයි. ඡායාරූපයක් ගැන සංස්කරණය කිරීම හා වෙබ් පිටුවකට ඇතුළත් කිරීම, ව්‍යාජ කිනුම් සැකසීම, ගැටලු හා හැඟීම් ප්‍රකාශ කළ හැකිවීම, විරෝධාකල්ප ප්‍රචලිත කිරීමට යොදාගත හැකිවීම. මට උත්තරයක් දෙන්න. සමාජ මාධ්‍ය Facebook Twitter WhatsApp Viber අනිත් ඒවා ඔක්කොම පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ මේ කාරණේ දන්නවා. සමාජ මාධ්‍ය කියන කාරණේ. social media ප්‍රභේදත් ඔයගොල්ලෝ ඉස්කෝලේදී ඉගෙනගෙන තියෙනවා. Facebook Twitter LinkedIn Pinterest ඊට පස්සේ ගත්තම Instagram Skype Viber මේට අමතරව තව WhatsApp QQ WeChat මේ කියන ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. Snapchat මේවා ඉස්කෝලේදී ඉගෙනගෙන ඇති. අපි නැවත නැවත මතක් කරගමු. මොනවද එතකොට මේකෙන් සිද්ධ වෙන්නේ? මේ සමාජ මාධ්‍ය හරහා මෙතනදී වඩා වැදගත් වෙන්නේ මොකද්ද? උත්තරේ 5 කියලාත් කියනවා. විරෝධාකල්ප ප්‍රචලිත කිරීමට යොදාගත හැකි වීම. උත්තරේ 5 කියලාත් කියනවා. වඩාත් වැදගත් වන්නේ. වඩාත් වැදගත් වන්නේ මේක නිකන් අර මේ නිකන් ගැටලු සහගත ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මොකද සමාජ මාධ්‍යයේ යහපත් අයහපත් බලපෑම් තුල මේ යහපත් බලපෑම් අයහපත් බලපෑම් කියලා කොටසක් තියෙනවා. හරිද? එතකොට ඒකෙදි අදාළ වෙන කාරණා ටිකක් තියෙනවා. හරි ඔයගොල්ලෝ යහපත් බලපෑම් ටික මතක ඇති ඔයගොල්ලන්ට. යහපත් බලපෑම් ටික මම නිකන් මතක් කරන්නම්. පරිහරණය කරන කෙනාට සංස්කරණය කළ හැකි වීම, ග්‍රාහකයාට කැමති ලෙස පරිහරණය කළ හැකි වීම, ෂණික වීම, ප්‍රයෝජනවත් ලෙස වෙනස් කිරීමට මෙන්ම අහිතකර චර්යාවන් සඳහා යොමු කරලීමටද මෙමගින් හැකියාව ලැබී ඇත. එතකොට විරෝධාකල්ප ප්‍රචලිත කිරීමට ඇති අවකාශය, සක්‍රීය ග්‍රාහකයන් වීම, දැනුම හුවමාරු කරගත හැකි වීම, එක් මාධ්‍යයකින් තව මාධ්‍යයකට යාමට හැකියාව, අන්තර්ගතය නිර්මාණය කළ හැකි වීම, සිසුන්ට කඩදාසි වල ලිවීමට වඩා බ්ලොග් භාවිතා කළ හැකි වීම, ගුරුවරුන් සඳහා දැනුම කුසලතාව වර්ධනය කළ හැකි වීම, දුරස්ත ඉගෙනුම් ක්‍රියාවලියට යොදාගත හැකි වීම, ව්‍යාපාරික කටයුතු සඳහා යොදාගත හැකි වීම, පුද්ගල නිර්මාණශීලීත්වය බෙදා හදාගත හැකි වීම, ගැටලු සහ හැඟීම් ප්‍රකාශනයට හැකි වීම, කාර්යක්ෂම සහ අඩු වියදමින් තොරතුරු හුවමාරු කළ හැකි වීම, දේශීය හා ජාත්‍යන්තර සංදර්භ විවාද සාකච්ඡා කුසලතාව වර්ධනය කර හැකි වීම. ඒ තමයි අපේ යහපත් කුසලතා. යහපත් බලපෑම්. අයහපත් බලපෑම් වල තියෙනවා ව්‍යාජ කිනුම් සැකසීම, වැරදි තොරතුරු පළ කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹවීම, සමාජිකයන්ගේ පෞද්ගලික දත්ත සමාජ ජාලා සංවිධාන වෙතින් වෙනත් පාර්ශවයන් වෙත ලබා දීම, සයිබර් හිරිහැර මේ කියන ඒවාත් තියෙනවා. උත්තරේ මොකද්ද? ඔය වඩාත් වැදගත් වන්නේ කියන කාරණේදී මට උත්තරයක් එවලා තිබුණා කවුරු හරි. මම ඒ උත්තරේ පිළිගන්නවා. අපි බලමු අනිත් උත්තර කොහොමද කියලා. 4 කියලාත් සමහර අය කියනවා. වඩාත් වැදගත් වන්නේ අවසරයකින් තොර පරිශීලනය ගිණුම් වලට ඒක වැදගත්කමක් නෙමෙයි. ඡායාරූපයක් ගැන සංස්කරණය කිරීම හා වෙබ් අඩවි ඒකත් එච්චරම වැදගත් ව්‍යාජ ගිණුම් සැකසීම අදාළ වෙන්නේ නැහැ. දෝලණය වෙන්නේ 4 සහ 5 ඇතුලේ ගැටලු හා හැඟීම් ප්‍රකාශ කළ හැකිවීම එක්තරා වැදගත්කමක්. නමුත් මම හිතනවා ඊට වඩා වැදගත් කියලා 5 වෙනි උත්තරේ විරෝධාකල්ප ප්‍රචලිත කිරීමට යොදාගත හැකිවීම කියන කාරණය. විරෝධාකල්ප ප්‍රචලිත කිරීමට හැකි වෙන. කියන්නේ අපිට තියෙන සමහර විරෝධ අදහස් ප්‍රචලිත කිරීමට හොඳ තැනක් සමාජ මාධ්‍ය කියන්නේ. උත්තරය 5. 32 සංස්කෘතිය යන වචනය ප්‍රථම වරට සංකල්පයක් ලෙස භාවිතා කරන ලද්දේ. ඔය සංස්කෘතිය කියන ප්‍රශ්නේදී ගොඩක් අය වරද්ද ගන්න ඕන ඔය ප්‍රශ්නේ ආපුවා. සංස්කෘතිය කියද්දී මතක් වෙන කෙනෙක් තමයි E.B. ටයිලර්. කෙලිම මතක් වෙනවා E.B. ටයිලර්. ටයිලර් මතක් වෙනවත් එක්කම ටක් ගාලා කට්ටිය ඔයගේ ප්‍රශ්නයක් ආපුවම ටයිලර් ළඟට යනවා උත්තරේ. ඇයි එහෙම වෙන්නේ? මොකද ටයිලර් තමයි
ඉතා සුවිශේෂී නිර්වචනයක් ඉදිරිපත් කරන්නේ මොකක් සම්බන්ධවද? මොකක් සම්බන්ධවද? සංස්කෘතිය සම්බන්ධ. ඔය සංස්කෘතිය කියන වචනය සංස්කෘත භාෂාවෙන් හැදිච්ච එකක්. අපි අහලා තින්නේ සං කියන්නේ හොඳ, කෘ කියන්නේ වැඩ කියන එක, කෘත්‍ය කියන එක. හොඳ වැඩ සංස්කෘතිය කියලා සංස්කෘත භාෂාවේ සරලව හඳුන්වලා තියෙනවා. එතකොට මේ සංස්කෘතිය කියලා කියන්නේ ඔයාලගේ එක්තරා පාඩමක තියෙනවා මේ ඇවිල්ලා පස්වෙනි පාඩම. මේ සංස්කෘතිය සම්බන්ධව ටයිලර් නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඔහුගේ නිර්වචනය මොකක්ද? සංස්කෘතිය හෝ සભ્યත්වය යනු දැනුම ඇදහිලි කලා නීති සදාචාර සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබාගත් අනෙකුත් කුමන විදියක හෝ පුරුදු හා හැකියාවන් ඇතුළත් සංකීර්ණ සමස්තයයි. දැන් මෙතන උත්තර කීපයක් තියෙනවනේ. එඩ්ගර් ටයිලර්, බී මෙලිනෝස්කි, සැමුවෙල් පුෆෙන්ඩෝ, රැල්ෆ් ලින්ටන්, මැක්ස් වෙබර්. හැබැයි ඕගොල්ලන්ගේ සිලබස් එකේ කාරණා ටික හරියටම ඕගොල්ලෝ ඉගෙනගෙන තිබ්බනම් මේකට උත්තරයක් දෙනවා. මම විනාඩියක් දෙන්නම් උත්තරයක් එවන්න. මම විනාඩියක් දෙන්නම් උත්තරයක් එවන්න ළමයි. උත්තරය 3 කියලාත් එවනවා. හරි අපි සාකච්ඡා කරමු. ටයිලර්ගේ නිර්වචනයක් කිව්වමම. එතකොට ඔයාලගේ සිලබස් එක ඇතුළේදී අපි උගන්වලා තියෙන කරුණු වලදී මෙන්න මෙහෙම කාරණයක් එනවා. සංස්කෘතිය යන වචනය ප්‍රථම වරට සංකල්පයක් ලෙස භාවිතයට පැමිණියේ 17 වන සියවසේදීය සැමුවෙල් පුෆෙන්ඩෝෆිස් නම් ජර්මන් නීතිවේදියා සංස්කෘතිය මිනිසාගේ හස්ත නිර්මාණය එනම් කෘත්‍රිම ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලය ලෙස අවබෝධ කරගත්තේය. එතකොට සංස්කෘතිය කියන වචනය මුල්වරට සංකල්පයක් ලෙස භාවිතා කළේ 17 වන සියවසේ. කවුද? පුෆෙන්ඩෝෆ්. ඒතර උත්තරය මොකද්ද? 3. හරි පුතේ. දැනට අපි ප්‍රශ්න 32ක් කතා කරලා තියෙනවා. ඔයාලත් එක්ක. මම කැමතියි අද දවසේ මේ කරපු පන්තිය පිළිබඳව වාචික හෝ ලිඛිතව හෝ අදහසක් දැනගන්න. අපේ පන්ති ගැනත් අපි සඳහන් කරන්නම්. අපේ පන්ති 20යි 21 විභාග ලියන අයටත් 20යි 22 පන්ති ලියන අයටත් අපි පන්ති කරනවා. විශේෂයෙන් 20යි 23 පන්තිත් අපි පටන් ගන්න තියෙන්නේ. ඒතර 20යි 21 පන්ති අපි සාමාන්‍යයෙන් මාසයකට පැය 20කට වඩා මේ පැය සංඛ්‍යාවක් කරනවා. අතිරේක වෙලාවල් ගොඩක් කරනවා. ඔන්ලයින් හරහා ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මම කැමතියි දැනගන්න වාචිකව මෙතන කතා කරා මේ අපේ කවුද කෝෂිලා මොකද අද දවස ගැන හිතෙන්නේ? අනිත් අය මට ටයිප් කරලා එවන්න. කෝෂිලා. ඔව් සර්. මොකද ක්ලාස් අපේ මේ දේශනය ගැන හිතෙන්නේ මේ මතක් කිරීම ගැන හිතෙන්නේ? ගොඩක් හොඳයි සර්. දැන් මම නම් සර් ප්‍රයිවට් කරන්නේ. මට කියන්නේ අපි කරන ක්ලාස් එකෙන් ඒ කියන්නේ ඉස්කෝලෙන්වත් කොහෙන්වත් එහෙම එන්නේ නැහැ. එක තැනකින් විතරයි මේ කියන්නේ ප්‍රයිවට් කරන හින්දා මේ ආවරණය වෙන්නේ ක්ලාස් එක. ඒ හින්දා ඉතින් පොඩක් අමතක වෙනවා. එහෙම වෙනවා සර්. මුල් පාඩම් ටික දැන් මේ වගේ පේපර් එකක් කරද්දි සර් අර මුල් පාඩම් ටික එහෙම මතක් වෙනවා. ඒ හින්දා සර් ගොඩක් හොඳයි මේ වැඩේ. ඔව්. හරි. මම ඔයගලන්ට මගේ WhatsApp නම්බරය දෙන්නම්. ඔයාලා මට අද දේශනය සම්බන්ධව ඔයාලගේ පෞද්ගලික අදහස මට එවන්න. WhatsApp නම්බරය දෙන්නම්. මොකද මෙහෙම සඳහන් කරනකොට වඩා ඔයාලට WhatsApp එකේ මෙයා කර හැකිනේ. අපේ පන්ති විශේෂයෙන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපේ 20යි 21 පන්තිය. අපි සාමාන්‍යයෙන් බදාදා උදේ 10ටත් රිවිෂන් එක බ්‍රහස්පතින්දා උදේ 11ටත් පවත්වනවා. ඒ අතර කාලයේදී අමතර වේලාවල් කීපයක් අපි ගන්නවා. ඒවා බදාදා පන්තිය තුල සඳහන් කරනවා. ඒත් එක්කම අපේ 20යි 22 පන්තිය බ්‍රහස්පතින්දා 11ට තියෙන්නේ. එතකොට අපි බොහෝ දුරට 20යි 22 කවුරු හරි මෙතන ළමෙක් ඉන්නවා නම් කවුරු හරි සම්බන්ධ වෙන්න ඕන නම් මාත් එක්ක කතා කරගන්න පුළුවන්. අපි ඔයාලා ලියා ගන්න ඇඩ්‍රස් එක මේ ටෙලිෆෝන් නම්බර එක 073යි 73යි 0
669යි 532 බිංදුවයි 7.3යි 669යි 532 බිංදුවයි 7.3යි 669යි 532 මේ හරහා ඔයාලට පුළුවන් අපේ පන්තිය හා සම්බන්ධ වෙන්නත් අද දවසේ මේ අපේ අද දවසේ දේශනය සම්බන්ධව ගැටලු තියෙනවද ප්‍රශ්න තියෙනවද නැත්නම් අද දේශනය තේරුණාද හොඳින් කරගෙන ගියාද මේ කියන හැම දෙයක් පිළිබඳවම WhatsApp message එකක් දාන්න මොකද මට ඕගොල්ලන්ගේ ප්‍රතිචාරය අවශ්‍යයි ඉදිරි පාඩම් වැඩ කටයුතු සංවිධානය කරගෙන යද්දී ඒ නිසා ඒ ප්‍රතිචාරය අවශ්‍ය නිසා ඕගොල්ලන්ට මම කියනවා මට WhatsApp පණිවිඩයක් දාන්න ආයෙ මතක් කරනවා 0.73යි 669යි 532 අපි ලබන සිකුරාදා මේ වගේ තවත් ප්‍රශ්න කීපයකින් ඔයාලව මුණ ගැහෙනවා එතෙක් ඕගොල්ලන්ට සුබ දවසක්